බුදු සරණයි. අපි මේ දැනුත් මේ මොහොතේත් අපි සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිර්මල සද්ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරය නිවැරදිව අවබෝධ කරගන්නට ධර්ම ශ්‍රවණය කරන්න මේ පිටේ සූදානම් වෙන මොහොත. දහම දැනගත්තට අපි තුල භාවිතා කරන ශක්තිය හැදෙන තුරු අපි සසරේ ඉන්න පිරිස. මොකද දහම දැනගත්ත දවස අද නෙවි වෙන්නේ නැති ඔබේ මීට කල්ප ලක්ෂයකට වගේ එහා ඇති. එදා දැනගත්තම එහෙනම් නිවන් දකින්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. උතකන් අපි සසරේ මාත් പ്രേත ලෝකවල යක්ෂාත්මවල තිරිසන් අපාවල නිරවල ඉපදි මේ යන ගම. ඒ දැනගත්ත දේ භාවිතා කරොත් විතරයි සංසාර හතරෙන් අපි එතර වෙන්නේ. ඒ භාවිතා කරන්න පුළුවන්කම එහෙම නැත්නම් අපි තුල තියෙන දහම අපි අහන දහම බලය බවට පත් වුණොත් ඒ කියන්නේ බල ධර්ම බවට පත් වුණු දවසට අපි සසරේ නැහැ. ඒක ඔබටම දැනෙන දෙයක්. ඔබට හොඳට පේන දෙයක්. වෙනදා අහන දෙයට ඔබ වෙනස් වුණාට ඔබ දැන් ඇහුවට පොඩකත් වෙනස් වෙන්නේ නැති කෙනෙක් වෙයි. දෙයක් ඇහුවට. දෙයක් දැක්කට ඔබ වෙනස් වෙනව වෙනදා. දැන් ඔබ වෙනස් නොවන කෙනෙක් වෙයි. තේරුණාද? වෙනද ඔබ දෙයක් කොහොම කම්ප වෙන ගොඩක්. දැන් ඔබ මොනවා ඇහුවත් කම්ප වෙන්නේ නැති සිතක්. ඔබට දැනගන්න පුළුවන් මේ ලක්ෂණ වලින් ඔබ කොච්චර එහාට ගිහිල්ලාද දහමේ. ඔබ වෙනස් කරන්න මොනම බාහිර දෙයකටවත් බැරි දවසක් එනවා. ඔබේ හිතේ තියෙන දෙයකට ඔබ වෙනස් කරන්න බැරි දවසක් එනවා. අන්න එදාට ඔබ සසරේ නැත්තේ. එතකන් අපි මේ සසරේ තල 31 ඇතුළේ තියෙන සතර අපාවල කැරකෙන්න වෙන කොහෙවත් යන්න වෙන්නේ නැහැ. ඒ ටික තමයි අපිට අයිති. පින පරද්දගෙන පාපේ බලවත් ඕන කෙනෙක් තුල හැමතිස්සම පාපේමයි ඉස්මතු වෙවි යන්නේ. මේ නිසා ඒ ධර්මතාවට අනුව බොහෝම කලාතුරකින් කෙනෙක් ප්‍රකෝටි ගානකට අතර කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ. එහෙ ඇරුණුකොට අපි සතර අපාවල තමයි කැරකි එන්නේ. දහම අහපු දවසක් තියෙනවා. අපි විවරණ ගත්ත දවසක්. ඒක හොඳටම දහමට පැහැදුණු දවස. පැහැදුණා කියලා සසරෙන් ගැලවෙන්නේ නැහැ. පැහැදුණු එකට තමයි මේ විවරණ ගත්ත දවස කියන්නේ. දහමේ හැසිරෙන පැහැදුණු නිසානේ අපි ඒක පස්සේ එලවන්නේ. ඕන දෙයක් කෙරෙහි අපි පැහැදුනාමනේ ඒ දේ ගන්න බලන්නේ. ඒ වගේ දහම පැහැදුණු නිසා අපි දහම බවට ජීවිතේ පත් කරගන්නට පුරුද්දක් එදා හටගත්තා. ඒ පුරුද්ද අපිට නොපෙනී අපි තුල තියෙනවා. ඒ පුරුද්ද වශයෙන් තමයි සසරේ යන ගමන් දහම තියෙන තැන් අහුණාම අපි ගිහිල්ලා අහන්න හිතෙන්නේ යන්නේ පුරුද්දෙන්. නැත්තම් අපිට එහෙම අහන්න හිතෙන්නේ නැහැ. හැමෝටම හිතෙන්න එපා. එහෙම හිතෙන්නේ නැහැ. ඒ හිතන ශක්තිය ඒක තිබුණත් ඒකත් මතු වෙන්න ඕන අපි තුල. ඒ දහම අහන්න කැමැත්තත් මතු නොවුනොත් ඒ මේ ආත්ම නිවන් දකින්න කෙනෙක් වුණත් සමහරට මුලදී අහන්න හිතෙන්නේ නැහැ. එයාගේ කාලය හරියනතුරු ඒක මතු වෙනතුරු අහන්න හිතෙන්නෙත් නැහැ. අහන්න හිතුණත් ඇහුවත් අවබෝධ වෙන්නෙත් නැහැ. ඒක නිසා මේ කවුරුවත් තක්සේරු කරන්න යන්න එපා. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි තමාම එහෙම තිස්සම තක්සේරු කරගත යුතුයි. බුදු චුල්ලපන්තක හාමුදුරුවෝ දහම අවබෝධ කරගන්නේ රෙදි කෑල්ලක් පිරිමැදලා. ඒක නිසා අපි ඒක මතක තබා ගත යුතු. දහමට එදා උපමාව ගන්නේ රෙදි කෑල්ලක් පිරිමදින්න දීලා. ඒ වගේ ඕනතරම් අපේ ශාසනයේ උපමාවල් තියෙනවා. ඒ නිසා අපි යම් දවසක මේ කියන දහමේ පිහිටා ඉන්න පුළුවන්කම ලැබෙයි. අපි කලඹන, අපි අසහනයටපත් කරන, අපි යකෙක් කරන, අපි දරුණු කෙනෙක් කරන, අපි සතර අපායට යවන මේ කෙලෙස් ධර්මයන් අපිට අපි තුල තියෙන මේ කෙලෙස් ධර්මයන් පිරිසිඳ පෙනෙයි. පෙනුනට මැදි අපි ඒ සඳහා තීරණය දෙයි. මේක මට අනර්ථයක් කියලා ඔබ ඒක මහා බලයක් කරගනි දෙන තීරණය. කෙලෙස් වලට වඩා ඔබේ බුද්ධ වචනේ ඔබ තුල බලවත් වේ. ඒකයි බල ධර්ම කියන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ගේ වචනයට ඔබ කැමැත්ත දැඩි වෙයි. ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව සමග දැඩි වීරයක් ක්‍රියාත්මක වෙයි. කෙලෙස් පරද්දන්න ඔබ තුල ඒ දහම බලවත් වුණු නිසා. එතකොට ඔබ ඒ සිහිය පමණක් පිහිටයි වෙන ඒවා මොකක්වත් පිහිටන්නේ නැති වෙයි සතිය. එතකොට හිත හරිය සැනසෙල්ලටපත් වෙනවා. දැනේ සමාධිගත වෙනවා. එතකොට තේරෙයි මම කල යුත්තේ කළා කියලා ප්‍රඥාව සම්මාදිට්ඨියට තමන්පත් වුණා කියලා දැනෙයි. මේ අන්නේ විදිහට අර මුලින් අවබෝධ කරගත්ත ධර්ම කරුණු පහ, ඉන්ද්‍රිය ධර්ම පහ අවසානයේ බලය බවට පත් වුණු හැටි, බල ධර්ම වූ හැටි. ඒතර එකම දේ තුල බලයේ අඩුකමත් බලයේ උපරිමයක් කියලා දෙයක්. ඉන්ද්‍රිය ධර්ම අහන දවස දැනගත්ත මොහොත ඒක ඔබ තුල ක්‍රියාත්මක වෙන මොහොත බල ධර්ම. මේ தත්ත්වයටපත් වුණාම ඔබ තුල මොන විදිහේ කෙලෙසයක් ආවත්, මොනතරම් දරුණු කෙලෙසයක් ආවත්
ඔබේ කෙලෙස් වලට දෙන්නේ එකම තීරණයයි. ඒ මගේ මායя කියලා. ඒ තීරණේ නැවත නැවත මතු කරයි. ඒ කෙලෙස් මතු වෙන වාරයක් ගන්න ඔබ තුල දහම මතු කරගනි. ඒ හැකියාව ඔබ තුල පහළ වෙයි කවදා හරි දවසක. එතෙක් අපි සසරේ. අපි තේරුම් ගත යුතුයි. කය අයිති කර්මයට. සිත පවා අපි කෙලෙස් වලින් පිරිච්ච නිසා සිත පවා මේ කය පස්සේ එලවනවා. මේ කයට ආසයි සිත. මේ කය තියාගන්න ආසයි. මේ කය නොමැරි පවත්වන්න සිත ආසයි. විඥානයේ ස්වභාවය. මේක තේරුම් ගත්තට පස්සේ මේ කයේ සත්‍ය ස්වභාවය තේරුම් ගත්තට පස්සේ සිත ආස කරන්නේ නැහැ කයට. සිතේ කය ගැන තියෙන හැඟීම් වෙනස් වෙනවා. අන්න එතනින් තමයි ඔබ මේ සංසාර කතරෙන් එතර වෙන්න යන්නේ. ඒ වගේ ගොඩාක් ගැඹුරු දහමක් මේක. මෙහෙම පන්සිල් පද පහකින් අවබෝධ වෙන එක නෙවෙයි. පන්සිල් පද පහ තුළ මේ කියන ගෑවිලවත් මේ දහම් කරුණු නැහැ. පන්සිල් පද කියන්නේ ඉතින් తాවකාලික මිනිහෙක් වැරදි නොකර ඉන්න පොළඹවන ධර්ම කරුණු ටිකක්. එතකොට අපි ඒ පාරේ ඕන තරම් යන්න ඇති. පන්සිල් ගන්න නැති. හැබැයි අපි සසරින් ගැලවුන්නේ නැහැ. තාම ගැලවිලා නැහැ. තාම අපේ හිතට ලාමක අකුසල් එනවා ඇති. දරුණු අකුසල් එනවා ඇති. ඔබට පේනවා ඇති මේ ඇහැට පේන දේවල් රූප, කනට ශබ්ද, ඔය පස්පල විතරයි නේ අපිට තියෙන්නේ. ඔය පස්පලට මොනවා ආවත් ඒවට කියන නිමිති වෙනවා කියලා. රූප පේන එකට. තවත් වචනයක් තමයි නිමිත්තක් කියලා කියන්නේ. ඉතින් අපිට මොකක් රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුණත් අපේ හිත තුල මේක කොයි ආකාරයෙන්ද ඒ ශබ්දය පිළිගන්නේ? මොනතරම් දරුණු කැමැත්තකින්ද දරුණු අකමැත්තකින්ද? ලා අකමැත්තකින්ද ලාමක කැමැත්තකින්ද? ඒක තමන් දන්නේ. තමන්ට පේන්න ඕනේ ඒවා. ඒතර ශබ්දයක් ඇහුනම, ගන්ධයක් දැනුනම, රසයක් දැනුනම, ස්පර්ශයකදී මේ ආයතන පහ තුල තමන්ගේ මනසින් මතු කරන්නේ. මන කියන ප්‍රධාන ආයතනෙන් මතු කරන්නේ මොන හැඟීමක්ද? ඒ හැඟීමට කොපමණ බලයක් තියනවද? ඔබ පෞකාරයක් කරන්න, ඔබ සසරට දමන කෙනෙක් කරන්න මන ආයතනේ කොච්චර දරුණුකමක් කරනවද? මන ආයතන මේ මතු කරන එක කොච්චර ඔබ තුල බලයක් වෙලාද? ඒක පාප බලයක් වෙලාද? ඒක අකුසලයක් වෙලා නේද? හැම කෙනාටම පේන්න ඕන. තමන්ට පේන්න ඕන. ඒකෙදි තමන්ගේ ගෙදරින් පටන් ගන්න මේ තමන්ගේ ජීවිතේ පටන් ගන්න ගෙදරින්. තමන් ප්‍රමුඛත්වය දෙන්නේ ගෙදරයිට. අන්න ඒව ඉතින් අතහැරෙන්න වෙනවා. එහෙම නැතුව නිවන් දකින්න කිසිම කෙනෙක් නිවන් දැකපු කෙනෙක් ඇත්තෙත් නැහැ. නිවන් දකින්න කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ. නේද? අපි එතෙන්ටම ඇවිල්ලා කතා කරොත් අපි ඕනම දෙයක් ගලපනකොට අපි ගෙදරට එක දෙන්නේ. ගෙදර ඉන්න අයට. එතකොට අපි ගෙදර කියලා අපිට එක වුණාට සිත සහිත කෙලෙස් සහිත ලෝකෙට ඕක එක දෙක කියලා මින්මක් නැහැ. ඒ අපි මවාගත්ත දෙයක් විතරයි. එමුද දැන් අපි හිතුව කවුරු හරි බන්න කිව්ව ගෙදර අයට. Tamanට එන කෙලෙස් මට්ටම කොච්චර ප්‍රබලද? පිට කෙනෙකුට තා කෙනෙක් බන්න කිව්වට අපිට එහෙම කෙලෙස් යන්නේ ඒත් බැනලා. ඔබේ හිතවතෙකුට බැන්න කිව්වොත් ඊට ටිකක් කෙලෙස් එනවා. ගෙදර කෙනාට බැන්නට වඩා ටිකක් අඩු මට්ටමින් කෙලෙස් එනවා. ඕගොල්ලෝ ඒක පාලනය කරන්න පුළුවන්. නාඳුරන කෙනෙකුට තවත් නාඳුරන කෙනෙක් බැන්නා. ඔබට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔබට කෙලෙස් මට්ටම් තියෙන හැටි අඳුර ගන්න මම මේ පොඩි උපමාව ගත්තේ. ඔබේ හතුරුකට තව කෙනෙක් බැනලා ඔබ තුල ඒක අනිත් පැත්තට වැඩ කරන කැමැත්තක් වශයෙන්. නේද? ඔබ ඒ දරුණු හතුරුකට මිනිහෙක් හොඳටම බැනලා ඔබ හරි සතුටටපත් වෙන දවසක්. නේද? ඔබේ පවුල කෙනෙකුගේ හොඳ කියලා ඔබ හරි සතුටටපත් වෙන අනිත් පැත්තෙන්. මේ විදිහට කෙලෙස් පවතින්නේ ඔහොමයි. ඔබ හැබැයි ඔබට හිතන්න ඉඩ දීලා නැහැ මේ කෙලෙස් නේද කියලා. මේ කොයි ආකාරයෙන් ආවත් මේ කෙලෙස් ටිකක් නේද? මම මේ කතා කරලා ටික ඔබට අහන්න හැවොම තේරෙයි. අයි මං කියන්නේ එක දෙසරයක් කිව්ව වෙනවනේ. එතකොට අපිට ගෙදර කෙනෙකුට බැන්නම ගෙදර කෙනෙක් හොඳ කිව්වම නාදුරන කෙනෙකුට තවත් කෙනෙක් බැන්නම මේ නාදුර කෙනා හතුරෙක් නම් ඔහුට තවත් කෙනෙක් බැන්නාම ඔබ තුල සිත පහළ වෙන ස්වභාවය. කෙලෙස් පහළ වෙන ස්වභාවය. ඔබේ කෙලෙස් වලට ඇලෙන ස්වභාවය. කොහොමද කියලා බලා ගන්න. අන්නේ බලන්න උත්සාහ කරන තැන තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. ඒක තමයි ඔබ කවදාව නොදකපු දෙයක් දකින්න කියන්නේ. ඔබ නොදැක්ක දේ ඕක. නොපෙනුනෙත් ඕක. ඒක තමයි අඳුර කිව්වේ. අවිද්‍යාව අඳුර කිව්වේ ඒක. අනේක පේන්න ගන්න දවස තමයි ආලෝකයේ උදා වෙන තැන ආලෝක උදපාදි කියන්නේ. ඊට පස්සේ ඔබ දෙන තීරණය තුල කෙලෙස් පරද්දන්න පුළුවන් දවස. ගෙදරගෙන හොද කිව්වත් ඒකත් ඔබ තුල කෙලෙස් ටිකක් නේද කියලා ඔබ දකිනවා. ඔබ තුල ඔබට කෙලෙස් ටිකක්. ඔබ තුල රාගසිත විතරයි. තණ්හාව විතරයි. කාමච්ඡන්දයක් විතරයි.
ඔබ එහෙම තීරණය දෙන්න ඔබට කොච්චර අමාරුද? කොයිතරම් අමාරු දෙයක්ද මේ? නමුත් සිදුහත් කුමාරයා මරණය දැක්ක දවසේ නිමිති 3ක් දැකලා ලෙඩෙක් මහල්ලෙක් දැකලා මල කඳක් දැක්ක දවසේ තුන්වෙනි නිමිත්තේදී ඔක්කොම අතෑරෙනවා. ගෙවල් දොරවල් ඔක්කොම එපා වෙනවා. ලෙඩාගේදී කලකිරලා හිටපු කෙනා මහල්ලාගේදී කලකිරුණු කෙනා මරණය ගැන ඇහු ගමන් ගෙවල් දොරවල් ළමයි ඔක්කොම එපා වෙනවා. යසෝදරාලා සක්විති රජකම් ඔක්කොම එපා වෙනවා. මේ පෙරම් පුරපු කෙනාට වෙන දෙයක් කියන්නේ පාරමිතා වැඟ ඇතුලේ තියෙන නිසා අරක නිමිත්ත වෙන හැටි. නිවනට යන්න නිවන හොයාගෙන යන්න උන්වහන්සේ දන්නේ බුදු වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි ආවේ මේ නොමරණ ක්‍රමේ හොයන්න කියලා. ඒක හොයන්න ඔහුගේ හිත පෙළඹෙන හැටි අනිත් ඒවා අතහැරලා. අනිත් සියල්ල අතහැරලා රජකම් අතහැරලා සක්විති රජකම් අතහැරලා මේ නොමරණ ක්‍රමේ හොයලා මිනිසුන්ට කියලා දෙන්න. හිත එන හැටි මෛත්‍රිය අනිත් පැත්තට. මෛත්‍රිය ජීවමාන වෙන හැටි. කරුණාව දයාව උපේක්ෂාව ජීවමාන වෙන හැටි. අර මරණ ගැන ඇහුවට පස්සේ මම මේක හොයාගෙන මිනිසුන්ට කියලා දෙනවා කියන මහා කරුණක් ඒ ධර්මතාව ඒ උත්තමයන් තුල උපදිනු හැටි. එතකොට ඔහුට දාලා යන්න ගෙදර පොඩි තප්පරයක්වත් අමාරු නෑ. ඔබ කවදා හරි කාලයක මොන හරි සංසාර දවසක මේ අතරින විදිය කියන්නේ. දැන් බැරිව ඇති. නේද? දැන් බැරිව ඇති. දැන් ඒක බැහැ කියලා තමයි සමාජ ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙන්නේ ඔබට. නේද? ඒ බැරි රෝගේ තියෙන පිරිසකින් ඔබ අහලා ඔබත් බැරි රෝගේ හදාගෙන ඉන්නේ එහෙමයි. නමුත් මේ ධර්ම නියාමයේ ඇඟ ඇතුලේ තියෙන කෙනෙකුට මේ ලෝකේ අහන්න ලැබෙන්නේ ප්‍රශ්න විතරයි. හොඳක් අහන්න ඔබට අහන්න ලැබුණොත් ඒක තප්පරෙන් ඉවරයි. ඒක අහනකොට මේ හොඳ ඉවරයි කියලා අහනකොට ඒකත් දුකක්. ඔබ අහන්න තියෙන්නේම කනස්සල්ලටපත් වෙන අසහනයටපත් වෙන දේවල් පමණමයි ඔබට. ගෙදරින්ද පිටින්ද රටෙන්ද විදේශ ප්‍රවෘත්ති වලින්ද ග්‍රහලෝක වලින්ද තියෙන ග්‍රහලෝක ඒවා ඉඳ හැම එකෙම ඔබ අසහනයටපත් වෙන දෙයක් මෙතෙක් ඇහුවා මිසක් සහනයක් ඔබට ලැබුණේ නැහැ. හැබැයි ඔබ අසහනෙ විඳලා පුරුදු නිසා ඔබට මේව නැතුවත් බෑ. ඒ නිසා ඔබ මේව හොයන්න ඕන තරම් මාධ්‍ය පාවිච්චි කරනවා. ඔබ අසහනෙට ආස නිසා ප්‍රේතය අසුචි වලට කැමති නිසා අසුචි වලක් අසල ප්‍රේතය උපදිනා වගේ අපි ප්‍රශ්න ගොඩක් කොහෙන් හරි අපිට උදේ ප්‍රවෘත්ති විලස පත්‍ර ලෙස හරියනවා. පුවත්පත් සිරස්තල ලෙස හරියනවා ඔබට. අර ප්‍රේතය ජරාවට කැමති නිසා උපදින්නේ මේ ජරාවේ. ජරාව කිව්වේ කෙලෙස්. ඒ කෙලෙස් වලට ආස කෙනා ප්‍රේතාත්මෙ උපදිනවා. එතකොට අපිත් දැන් එහෙම නිසා අපිටත් කෙලෙස් නැතුව බැරි වෙච්ච නිසා අපිටත් එක්ක පත්තරයක් කවුරු හරි ගෙනල්ලා දෙනවා කරුමෙට. නැත්තම් උදෑසන පුවත්පත් සිරස්තල අහන්න ඔබට ලැබෙනවා. ඔබ අහලා වෙන දෙයකින් Taman දන්නවා ඇතිනේ කොච්චර අසහනයටපත් වෙනවද? ඔබ අසහනයටපත් වෙනවා කියලා ඔබට මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන්ද? හැබැයි ඔබ දන්නේ බෑ කියලා. බැරි දෙයක් අල්ලගත්ත තැන නොලැබෙන දෙයක් අල්ලගත්ත තැන දුක කියලා බුදුහාමුදුරු දේශනා කර වචනේ තෙන්ට එන්නේ නැහැ. යම් පිංචන් ලැබති තම්පි දුක්ඛ. ඔබට නොලැබෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න එකමයි. හැබැයි ඔබට ඒ වෙලාවට බුද්ධ වචනේ සිහිපත් වෙනව වෙනුවට අපි කාටවත් බුදු වචනේ සිහිපත් වෙනව වෙනුවට අපිට එන්නේ මොකද්ද? පුළුවන් කියලා හිතනවා ඒ දේ කරන්න. අපිට පුළුවන් මේ ලෝකේ වෙනස් කරන්න. අපි මේ ලෝකේ වෙනස් කළා කවදා හරි අපි හොඳ ලෝකයක් ගොඩනගනවා කියලා මිත්‍යාවක් අපේ හිතට එනවා. අපි ඒක නිසා තමයි ඔය හැම කෙනාම එක කෙනා පස්සේ දුවන්නේ. මේ කියන එක ඇතුලේ ගොඩක් රහස් තියෙනවා. ඉතින් පුළුවන් අය හොයාගන්න. තනි වචනෙන් දෙන්නේ ලොකු රහසක්. ඉදිරියේදී අපි කතා කරමු. තව ඉදිරියේදී. එතකොට අපි මේවා කවද්ද අතහරින්නද? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මරණ දැක්කම මේ සියල්ල අතහරිනවා. මරණ ඉස්සරහ යාපු හැංගීම පිප්පිලිය මානවකයා සතුට නැති නාට්‍යයක් බලලා නාට්‍ය බලමු සතුට නාම මේ ඔක්කොම අතහරින්න පුළුවන්කම ලැබෙනවා. සියල්ල අතහැරලා යන්න ගුරුවරයා පව අතහැරලා යන්න මේක හොයාගෙන මේකට හේතු හොයාගෙන යන්න පුළුවන් වෙනවා. පිප්පිලිය මානවකයා සත්තු තමන්ගේ ඉඩමේ ඉන්න සත්තු අනිත් සත්තු කෑම මටත් මගේ අයිතියට අනුව කොටසක් අයිතිය කිව්වහම මේ ගෙවල් දාලා යන්න පුළුවන්කම හැදෙනවා. නේද? තමන්ගේම අය මෙරලා පෙරේත වෙලා ඉන්නවා අපි දන් දෙනවා අරෙන් දෙනවා ඒ දුන්නත් යන්නේ නැහැ. ඒතර වෙනස් වෙන්නේ නැහැ ඉන්නකම් පින් කරලා නැහැ. ඉතින් ඒත් අපි කරන්නේ අපිත් ඒ වැඩේම කරනවා. මේ සසරේ කියන්නේ ඒ තරම් භයානක දෙයක්. ඒ තරම් භයානකයි. අපිට මේ භයානකම ඇඟට ඇවිල්ලා නැතුව ඇති. ආවනම් මම කියන්නේ ඔබ ගැන නෙවෙයි සමස්තය ගැන මම මේ දහම කතා කරන්නේ. සමස්ත තුන් ලෝක ගැන. හරියට බය ආවොත් දෙවියෙක් බ්‍රහ්මෙක්වත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න උත්සාහ කරන්නේ නැහැ. මරණාසන්න වෙලාවේ දෙවියෙක්
දවස් 14කට ඉස්සෙල්ලා දාඩිය දානකොට දේව සුවඳවල් නැති වෙනකොට සුවඳ අතුරු දහන් වෙනකොට දේව වස්ත්‍ර කිලිටු වෙනකොට දාඩිය දානකොට දෙවියන්ට අර අචර කලක් හිටපු දිව්‍ය සැප මොකක්වත් මේ මොහොතේ නැති සැප වැඩක් තියෙනවා. කල්පයක් වින්දත් මේ මොහොතේ මට නැත්තම් ඒ සැප දැන් වැඩක් තියෙද? අනිත්‍ය නම් ඒක. බුදුහාමුදුරුවෝ අහනවා මේ ලස්සන යදනිච්චන් තන් දුක්ඛ යමක අනිත්‍ය නම් ඒක දුකයි නේද? අපිට ඒ ගැළපීම එනවද? දෙවියන්ට එනවද? දෙවියන්ට මේක ආපු දවසට දෙවියෝ එවෙලෙම මගපල ලැබලා ඉවරයි. මොකද දෙවියන්ට අපිට තරම් දුක් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න අඩු පෙර සසර ඉද්දී යලා හොඳ දේවල් කරලා වැඩි. ඒ නිසා හොඳ දේවල් ප්‍රබල නිසා හොඳ තැන ඉපදුණා. අපි කරන්නේ දෙවියන්ට අපහාස කරන එක. අපි ලේසිනේ. අපි පව් කරගන්නේ දෙවියන්ට බැනලා බොරු ඔය දෙවියෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා අපි මොනෑදු මැන්දත් අපි කරන්නේ අපිට නොපෙනෙන නිසා. අපි නොපෙනෙනවා පිළි නොගන්නනේ ඉන්නේ හැම එකම. එහෙමද මොකක්ද පිළිගන්න බෑනේ. මොනවත් පිළිගන්න බෑ. සම්මත ලෝකේ අපි මේ මිත්‍යා දෘෂ්ටියට මොකක් හරි හරහා වැටුණා. මොනවා හරි ක්‍රමයක් කරා අපිට ලැබුණු අයන්නේ ඉඳලා කියවන්න ලැබුණු දවස් ඉඳලා කියන්නේ ඔය ක්‍රමයි. මේ මොහොත වෙනකන් රස්සාවෙන් කන්න බොන්න ලැබෙන තුරු අපි ඉගෙන ගත්තේ අර ක්‍රමයි. ඒක තුල ඉඳගත්ත නිසා බුදුදහම අපට නැති වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම ජීවමානයි. බලන්න නැද්ද කියලා? හොඳට බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුක කොහෙද තියෙන්නේ? දුකක් ගැනනේ දේශනා කරන්නේ. හේතුඵල දහම. දුක චතුරාර්ය සත්‍ය. පටිච්චසමුප්පාදේ කියන්නේ හේතුඵල දහම ඒ චතුරාර්ය සත්‍ය. කොහෙද තියෙන්නේ දුක? පාරේ නැහැ. පාරේ තිබ්බ නැවිදින්න බෑනේ සිදුවක් කුමාරයට. නේද? අනිත්‍යය ගාව නැහැ මගේ දුක. මගේ දුක තියෙන්නේ මන් තුල. දුක කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානස්කන්ධي දුකයි. එහෙනම් උපාදානස්කන්ධي දුක නම් මම හොයාගන්න ඕන මට උත්තරේ දීලා නම් මෙච්චර කටටම උත්තරේ දීලා නම්. උපාදානස්කන්ධي දුක නම් මම හොයන්න ඕන උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියලා. ඒක මංගාව තියෙදි කියලා හොයන්න ඕන. තියෙනව දැක්කොත් එන උපාදානස්කන්ධේ දුක නම් ඇත්ත. ඉතින් බලන්න එක සැරයක්. ඇත්තද කියලා. ඇත්ත. උපාදානස්කන්ධේ අනිත්‍යද කියලා බලන්න. උපාදානස්කන්ධේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි කියන මේ වචන තුනෙන් ගත්ත තනිපදේ අනාත්මයි කියලා බලන්න. ඇත්තද අනාත්මද කියලා. ඇත්ත නම් ඉතින් දහම ගැළපිලා. නේද? පංච උපාදානස්කන්ධේ දුක නම් උපාදානස්කන්ධය කියන්නේ වර්තමාන මොහොත නම් මේ මොහොතේ නම් උපාදානස්කන්ධේ පහළ වෙන මොහොතේ මේක අනිත්‍ය වෙනව පේනව නම් ඔබට. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කර එක පදයක් අපි දැක්කා. එක මහා ගාම්භීර බුද්ධ වචනේ කොටසක් අපි අවබෝධ කරගත්තේ අනිත්‍යයි කියන එක. එහෙනම් මම නොවේ කියන එක අවබෝධ කරගන්න මොකද මගේ නෙවි. අපි කවුරුත් දුකට කැමති නෑනේ. අපි කවුරුත් නැති වෙන දේවල් වලට කැමති නෑනේ. එහෙනම් ඒක අනාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ නේද කියලා. අවබෝධ කරගන්න. බලන්න තමන් දිහා. තමන් තුල තියෙන දේ මේ කතා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කර දේ හෙට දකින්න දෙයක් නෙවෙයි. පස්සේ දකින්න දෙයක් නෙවෙයි. මේ ලෝකයේ පරීක්ෂණ නිරීක්ෂණ වාර්තා නිගමන කියලා ඒ මැටිමෝල් තර්කය නෙවෙයි මේක ජීවමාන දෙයක් මේ කියන්නේ. මේක බලන්න බෑ එයාට. පේන්නෙත් නෑ. පේන අයට ඔච්චර දඟලන්නේ නෑ නිකම්ම පේනවා. මේ කතා කරද්දි පේනවා. කතා නොකර තමයි පුරුදුනේ. කතා නොකර පුරුදුන කතා කරද්දි පුළුවන්. ඩ්‍රයිවර් පුරුදුනේ වාහන නැති තැනක. ඩ්‍රයිවර් රයන වාහන තියෙන ASCII. මේ සිග්නල් එක දාන්නේ තනියෙන් තින් ජීරුත් මාරු කරන ගමන්. මහා වැඩ කොටසක් කරනවා. පුරුදු වෙද්දීව කරා නම් අද ජීවිතුන් අතරත් නැහැ. ඒ වගේ දහමත් එහෙමයි. දහමත් මුලදී පොඩ පුරුදු වෙලා හොඳ දේවල් කරන්න පුළුවන් කතා කරද්දි පේන්න ගන්නවා. මේ කතා කරද්දි ඇතුලෙන් එන වචනේ පේනවා. පිටත් පේනවා ඇතුලත් පේනවා. සිත අපේ දියුණුවක් ලබනවා. සිතේ ලබන දියුණුව තමයි මේ අධ්‍යාත්මයේ බහිද්ද දෙකම අවබෝධ වෙන එකම මොහොතෙම. පහළ වෙන මොහොතෙම. ටෝච් එක ගහද්දිම ඔක්කොම පේන එක. ටෝච් එකේ එළිය ගහනකොට අඳුරට එකපාරට සියල්ල පේනවා. ඒ වගේ Tamanට බාහිර ඇතුළත් දෙක වෙනස පේනවා. වෙන පිටත තියෙන රූපයක් ඇතුළේ තියෙන කෙලස් ටිකක් කියලා වෙන් වෙලම පේනවා. අන්නේ ගන්නට එනවා. ඒක ඒසනිකෝ පේනවා. පේනකොටම ඔබට දැනෙනවා අනේ සත්‍යයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ දහම සත්‍යයි. සත්‍යයි කියන මොහොත දහම බවට ඔබේ ජීවිතේ පත් වුණු මොහොත. වෙන කොච්චර කෙස් පෙළෙන තර්ක කරන්න දෙයක් නැති දහමක් මේක. අතක්කාවචරයි කියුවේ මේක තර්කයට ගෝචර නොවන දෙයක්මයි.
බේනිකම් බැලුවම පේනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් දුක කියන්නේ කොහොමද? අඳුරගත්තා නම් අපිට පේන්නේ උපාදානස්කන්ධේ දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද? ඒ අනිත්‍ය දේ දුකමයි. අයිති. එහෙනම් අනිත්‍ය නොවන එකක් හොයන්නේ එතන දුක නැහැ. ඔබ හොයාගෙන යනකොට ඔක්කොම අනිත්‍ය වෙනව පේන්නේ. මොනවද අනිත්‍ය කියන්නේ? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? වර්තමාන මොහොතේ ෂණයක් තුල පහළ වෙන. ඔබේ සිතුවිල්ලක් කියන මොහොතේ ඔබේ හිත තුල පහළ වෙන්නා වූ ලක්ෂණ පහ. මේ ගොනු වෙන මේ සිතුවිල්ල ගොනු කරලා තියෙන මෙන්න මේ ලක්ෂණ පහ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක්. ඇස් පිල්ලම් හරන මේ පහ පහළ වෙද්දී ඔබ ඒ මොහොතම පහකට වෙන් වෙලා පේනවා නම් මේ ලෝක පරාදයි සියලු දෙනා පරාදයි. තුන් ලෝකෙම පරාදයි ඇයිට. ක්ෂණයක් තුල පහළ වෙනකොට ඒ ක්ෂණය තුල මොහුට වෙන් වෙලම පේනවා. වෙන් කර ගන්න පුළුවන්කම ලැබෙන රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන්. පුළුවන් නම් ඔහුට යටත් තුන් ලෝකෙම. අන්න ඒ ගානට අපි කවදා හරියයි. ඒක පාට බැරි වෙයි. එතකොට ඔබට ඔක්කොම අහුවෙන්නේ දුක් ගොඩක්. ඔබට දුක දාලා යන්න වැඩි වෙලා යන්නේ. ඒ හැකියාව ඉස්සරහට එයි. නේද? පටාචාර නිවන් දකින්න ආවේ. පටාචාර දන්නේ නැහැ නිවන් දකින්න ආවා කියලා. ඒ කසාදයක් බැඳන් ගෙදරින් එළියට ගිහිල්ලා ලොකු පවුලකින් එළියට ගියා කසාද බැඳලා කැලේට වෙල දර කපන කෙනෙක් එක්ක ජීවත් වුණේ. ළමයි දෙන්නලා දෙවෙනි ළමයා ලැබුණු දවසේම සැමියා මැරෙන්නේ නායක ගහලා. වැස්සේ දර කපන්න ගිහලා වහිනකොට ගුහාවකට හේවන්න ගියා මෙතන හිටි නායක ගැහුවා මැරුණා. බොහොමනේ අහලා තියෙනවා. ළමයි දෙන්න කරගහම මහත්ය නැත්තේ මොකද බලන්න ගියා මරණේ අහුවෙන්නේ. කොහොම ඇත? කොහොම සංසිද්ධියද? එතකොට දැන් පටාචාර දහම අහන්න බුදුහාමුදුර ළඟට ගෙනියද්දි මහා එයාට යන්න තියෙන පාර මොකක්ද? සියල්ල අතහැරෙනවා. ආසයි කියලා ගනිපු සියල්ල අතහැරෙන්නේ. කැමැත්තෙන් ගනිපු සියල්ල අතහැරෙන්නේ. සැමියා ළමයි දෙන්න බලන් ඉදි නැති වෙන්නේ. ඊළඟට යන්නේ නැතින එකම තැන අම්මා තාත්තා එතන නැති වෙන්නේ. නේද? පටාචාරට යන්න මේ ලෝක පිළිගන්න කවුරුවත් ඒ වගේ අසරණිය පිළිගන්න මේ ලෝකේ නැති බව ඔප්පු කරනවා. ගල් මුල් ගහපු ඉන්දියාවේ ඉන්න ඒ ගොන්තකතරු ආගම් 62 මීහරක්ගෙන් ඔප්පු කරේ බුදු බලය හැර බුදුන් වහන්සේ කෙනෙකුගේ මෛත්‍රිය හැර වෙන කාටවත් කාගේවත් පිරිසරණක් නැත කියලා ඔබ දන්න ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන මේ කියන්නේ. අනිත් හැම නිකණ්ඨනාථ බුද්ධගේ මිනිස්සුත් ගල් ගහලා එලවද්දි පටාචාරා නිරෝධින් දුවද්දි උදව් කරේ බුදුන් වහන්සේගේ දරුවෝ විතරයි. එතකොට බෞද්ධයෝ කියන්නේ එහෙම පිරිසක්. දැන් ලංකාවේ නැති වුණාට අනාගතේ පහළ වෙයි. දැනට නැහැ. දැනට පැහැදිලිවම නැහැ. බුද්ධාගම් කාර්ය ටිකක් එන්නේ. නම්බු තම බොරුව කරන නැත්තම් පටාචාරට එදා දීපු සෙනෙහස දෙන කවුරුවත් ඉන්නවද අද? පටාචාර දුවල එනකොට බුදුන් වහන්සේ හිටියනම් පටාචාරත් නිකන් සාමාන්‍ය පිස්සියෙක් විතරයි. අද හිටියනම් දාන්නේ අංගොඩ එක්ක වුණාට. නමුත් බුදුන් වහන්සේ වචන දෙකයි කතා කරන්නේ. ඒ වචනේ තුල තියෙන බලයෙන් එයාගේ පෙර සංසාර නිවන් දකින්න ගෙන ආපු සියලු බල ටික ක්ෂණයක තුල ඇවිස්සෙනවා. එහෙනම් බුදුන් වහන්සේගේ බලය බුදු බලය හැර බල වේලෝකේ නැහැ. තිබුණාට වැඩක් වෙලා නැහැ පටාචාරට. පටාචාරට වැඩක් නුණු බල එදා ඉන්දියාවේ ওই තිබුණු කුණ්ඩලිනී ශක්තිය, අර ශක්තිය, මේ ශක්තිය කියන ඔබ හොයි විශ්වාස කරන මීහරක් ශක්ති ටික එයාට වැඩක් උනේ නැත්තම් අපිට වැඩකුත් නැහැ. අපිටත් තියෙන බුද්ධ ශක්තිය විතරයි. ඒක කවදා හරි දවසක් එයි ඉදිරියට. ඒ ඔබට බුදුහාමුදුරුවෝ දේශනා කර දහම ඔබ තුල පේන දවසක්. පංච උපාදානස්කන්ධේ පේන දවසක් එයි. ඒ පේන දවසට තුන් ලෝකේ යටත් මිසක් එක්කෙනෙක් යටත් නැහැ ඔබට. තුන් ලෝකෙම යටත්. නේ? තුන් ලෝකෙන් අයින් වෙන්නනේ ඔබට කිව්වේ. මේ ලෝක තුන කොහෙද දුකයි කිව්වනේ. රූප ලෝකේ, අරූප ලෝකේ, කාම ලෝකේ කියන තුන් ලෝකෙම දුකයි. ඉතින් දුක කිව්ව එකක්වත් ඔබට වැඩක් තියෙනවා. එහෙනම් ඔබ තුන් ලෝකෙන් අයින් වෙන්න මේ වචනේ දේශනා කරලා තියෙනවා. ඔබ තුන් ලෝකෙට අයිති නැති කෙනෙක් වෙනවා. තුන් ලෝකේ අග්‍රයට ගියා, කෙලවරට ගියා. තුන් ලෝකේ කෙලවර කරා. ඔබ කරේ පොඩි දෙයයි. ඔබ තුල සිද්ධ වෙන මේ සිද්ධිය බුදුන් වහන්සේ දේශනා කරන මේ සිද්ධිය ඇත්තද කියලා ඔප්පු කරගත්ත විතරයි. ඇත්ත කියලා දැක්කා. පිරිසිඳ දැක්කා පරිඤ්ඤය. දැක්ක ගමන් ඔබට පෙනුනේ කෙලස් ටිකක් පහළ වෙලා, ශබ්දෙට කෙලස් ටිකක් ඇවිල්ලා, රූපෙට කෙලස් ටිකක් ඇවිල්ලා, ගන්ධෙට කෙලස් ටිකක් ඇවිල්ලා, රසයට ඇවිල්ලා මේ ආයතන පහ හරහා ඔබේ මනස අවදි වෙලා තියෙන කෙලස් මායයත් එක්ක. බුදු වචනේ ඔබ තුල ඉපදුණු නිසා ඒ මොහොතේම ඒ සිත පහළ වෙන මොහොතේම බුද්ධ වචනේ පහළුණු නිසා ඔබ ගැලවුණා. සම්බුදු පියාණන් වහන්සේගේ සෙනෙහස ලැබපු පටාචාර එදා සංසාර කතරෙන් එතර වෙලා මහා ගෞරව නාමකුත් ලැබනවා වගේ ඔබත් මේ ලෝකේ අනිත් මිනිසුන්ට නෙපුණාට ඔබටත් ගෞරවයක් ලැබෙයි.
ඒ ඔබ පටන් ගත්ත දවසේ මොන හරි ප්‍රාර්ථනාවක් ඇති. ඒක ඔබ ගාව ඇති. ඒක ඔබට පේන්නේ ඊදාට. මේ බලේ මතුණාම ඔක්කොම පේනවා. තේරුණා නේද? අඳුරට පහන දැල්ලු ගමන් ඔක්කොම පේන්නේ නැතිව පේනවා වගේ. ඔබට ඥාන ඇස පහළ වුණාම උපාදාන ස්කන්ධේ දුකයි කියන්න ඔබට පුළුවන් දවසට පේන දවසට මේ ශණයක් තුල පහළ වෙන උපාදාන ස්කන්ධයක් නේද? ඒක දුකමයි නේද? මොන හැඩෙන් කිව්වත් දුකයි නේද? මොන නමින් කවුරු යටතේ පහළ වුණත් මොන කෙනා නමින් මේක පහළ වුණත් දේපල වස්තුව නමින් පහළ වුණත් උපාදාන ස්කන්ධේ දුකයි. ඔබට පුළුවන් දවසක් එයි කියන්න. අන්නේ කියන කෙනා බුදුහාමුදුර සරණ යන කෙනා. ඔබට ඊට පස්සේ ඔප්පු වෙන දේ තමයි මේ ලෝකෙ ඔක්කොම දුක් ගොඩක් කියලා. ලෝකෙ ඔක්කොම ගිනි කන්දක්. මහා ගිනි ගොඩක්. අපි මේ ගිනි ගොඩ මැදට පැනලා නිවෙන්න හොයන්න එපා. හොයන්න පිච්චෙනවා. හැමතැනින්ම ගිනි ගන්නවා. පස්පල මවුල ගත්ත අපි. බලන්න නැද්ද කියලා. අසවලා මට ඔරවල බැලුවා කියලා හිතනකොට ගිනි ගන්න නැති පස්පලක් පෙන්වන්න. ඇස ගිනි ගත්තේක නාසය, දිව, ශරීරය, මනස හය පළම ගිනි ගත්තා. මේ හය පළෙන් ගිනි ගත්තට පස්සේ නිවිච්ච දේවල් එනවද එළියට? ගිනි ගත්ත කියන්නේ කෙලෙස් වුණා කියන එකයි. කෙලෙස් පහළ වුණා කියන එකයි. කෙලෙස් පහළ වුණාට පස්සේ ඊළඟට එන්නේ නිවිච්චද කෙලෙස්ද? කෙලෙස්. તો ඔබට ඊළඟට එන වචනේ මොකක්ද? ඒ බාහිර රූප පිළිගන්න. ශබ්දය, ගන්ධය, පුද්ගලයා පිළිගන්න එන කෙලෙස් ටික මොනවද? මහා දරුණු ඔබටවත් මෙල්ල කරගන්න බැරි සමාජ පිළිකුල් කරන කෙලෙස් ගොඩක් ඔබට එයි. ඔබ දැන් අන්න ඒව පේන්න ගන්න දවසටයි ඔබට බුදුහාමුදුරුවෝ ඔබ ළඟ ඉන්නේ. දහම තියෙන තැන බුදුන් වහන්සේ වැඩ සිටින බව හොඳට මතක තියාගන්න. දහම යම් තැනකද බුදුන් වහන්සේ එතන. හැබැයි බුදුහාමුදුරුවෝ දකින්න දහම දකි කිව්වේ නෑ කොහෙවත්. බුදුහාමුදුරුවෝ දේශන දහම දකින්න මාව දකි. එමස ඔබ දහම දකින්නද ඔබට බුදුන් වහන්සේ පේන්න ශක්තිය ලැබෙයි. නිකම් බුදුහාමුදුරුවෝ දැක්කට වැරකුනේ චින්චමානවිකාවට. දැක්කනේ යත් මාගන්දිහත් දැක්කා. දේවදත්ත බුදුහාමුදුරුවෝ දැක්කා. කෝකාලිකලා දැක්කා. දැක්කට වැඩක් වුණේ නෑ. කොසොල්ලා දැක්කා. වැඩක් වුණේ නෑ. දහම තේරුන්නේ නැති කිසි කෙනෙකුට බුදුන් වහන්සේගෙන් වැඩක් නෑ. දහම තේරුණා නම් බුදුන් වහන්සේ නොදක පොඩ්ඩක නොදක නේද? ගිරිමානන්ද හාමුදුරුවෝ රහත් වෙන හැටි. පොඩ්ඩක දැක්කේ නෑ. නමුත් දහම ඇහුවා. දැන් මානන්ද හාමුදුරුවෝ යවපු ධර්ම කරුණු ධර්ම පණිවිඩයේ සූත්‍රයේ මාර්ගය අප නම් මොන නමින් කිව්වත් එකයි සූත්‍රයේ මාර්ගයේ පණිවිඩයේ බුදුහාමුදුරුවෝ දුන්නා මේක ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරන්ට දේශනා කරන්න ආනන්දේ මේ සූත්‍රයේ අවසානයේ සියලු කෙලෙස් උගේ ඒ ගිරිමානන්ද හාමුදුරුවෝ නැති වෙනවා. සියලු ආබාධ හොසි වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දැක්කේ දහම තුලින්. තේරුණානේ? දහම නැත්තම් බුදුහාමුදුරුවෝගේ හිටිය සරියුත් හාමුදුරුවෝ හත් වෙන්නේ නැහැ. දහම ඇව්වට පස්සේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ වටිනකම ආවේ. ඒක ගන්නෑ. ඔබටත් මීටත් වඩා මේක වටින්නේ තව කෙලෙස් ඔබ තුල පහළ වෙන කෙලෙස් දැක ඒ කෙලෙස් වල වරද මෙනෙහි කරන්න ඔබට පුළුවන් දවසට. ඔබ දන්නේ නැහැ ඔබ මේ තනියෙන් ඉන්න බව. මහ ගොඩක් හිටියට ඔබ තනියෙන් ඉන්නේ. හැබැයි ඔබ දන්නේ නැහැ. අපි හිටියේ රංචු පිටින් ජීවත් වෙනවා කියලා. රංචු පිටින් ලෝකේ කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. නේද? අපි මෙහෙම කණ්ඩායමක් හිටියට මහා සුනාමියක් ආවොත් අපි කට්ටිය අත්අල්ලන් දුවන්නේ නැහැ. නේද? ඒ අත්දැකීම තියෙනවනේ අපිට. අපි දැක්කනේ, අපි දහලා තියෙනවා, දැකලා තියෙනවා, සමහර වීඩියෝ වලින් දැකලා තියෙනවා නේ සුනාමියෙද්දි මිනිස්සු දූපු හැටි. ඊට පෙර දින බැඳපු දෙන්න දෙපැත්තට දුවන්නේ. දෙන්නම ගහගෙන යනවා. සජීවි සිද්ධි තියෙනවා දැකපුවා. එතකොට අපි හිතුවට මේ හවුලේ ජීවත් වෙනවා, හවුලේ ජීවත් වෙන්නේ නැහැ. සිත පහළ වෙන ආකාරය තමයි ක්‍රමය වෙන්නේ. එයාගේ ජීවත් වෙන රටාව වෙන්නේ එයාට සිත පහළ වෙන ක්‍රමය. එයාට හිතුණ පනිනවා. එහෙම ඉන්න හිතුණ ඉන්නවා. ඒකනේ. එතකොට එයා හිටිය නෙවෙයි සිතට පුළුවන් කය තියන්න මේ විදියට. කය නටවන්නේ සිත. ඔබ සිත මෙල්ල කරොත් කය නිදහස්. මම කියන්නේ ඒක. කායන සංවරෝ සාදු. මේ කාය ක්‍රියාව සම්පූර්ණ සංවර වෙනවා. මේ කය නටවන ක්‍රියාවම සම්පූර්ණ සංවර වෙනවා. කයට විවේකජම් පීති සුඛං කියන්නේ මේ විවේකේ කයට එනවා. මහා විවේකයක් එනවා කයට. දැනට ඉතින් කයට විවේකයක් නැහැ නේද? අපි විවේක ගන්නවා කියන්නේ අවිවේකයෙන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ මේ විවේකයෙන් ඉන්නවා කියලා. එහෙම ගන්න නැහැ. වැඩියෙන්ම අවිවේකයෙන් ඉන්නේ දැන් විවේකී කියපු දවසට. වැඩ කරන වෙලාවට ඒ ගැන විතරයි සිතක් එන්නේ. දැන් නිකන් ඉන්නකොට ටොන් ගණන් වෙනවා. මම හොඳටම දන්නවා. මම කියන්නේ මගේ අත්දැකීම ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දහම මම දැකලා මම කියන්නේ.
ඒ දැකලා හුඟක් කල් දැන් ඔබට දකින්න කියන්නේ. එතකොට දැන් ඔබ විවේක ගන්නෙ නැහැ මෙතන කවුරුවත්. ඔෆිස් එකට ගියා නම් කෙනෙකුට ඔරෝරෝ ඉඳී ඇයිට විතරයි ඔරවන්නේ. ඇයිට ටොන් ගණන් සිතුවිලි ඒක හරි. නමුත් ගෙදර හිටියා නම් ඔය ඔක්කොම එක සැරේට එනවා. නානත්ත කාය නානත්ත සංඥා එක ක්‍රියාවල් ගොඩයි හැඟීම් ගොඩයි. එදාට ඔළුව තෙරපිලා ඔළුව එකක්මයි ගෙදර ඉන්න දවසේ. කියන්නේ මේ නිවාඩු දවස හරි අමාරු ගෙදර ඉන්න ඊට වැඩිය හොඳ ඔෆිස් එක කියලා. ඔෆිස් එකේ ඉන්නකොට හිතනවා ගෙදර හිටියා නම් හොඳයි. අන්තෝ ජටා බහි ජටා තමයි. මේ සංස්කාර ඒ තරම් අපි ගාව තියෙන මන ආයතනේ ඒ තරම් සැහැසිකම් කරන බව තේරුම් ගන්න මේ ටික කිව්වේ. මම සොච්චමක් මේ කියන්නේ. තාම පොඩ්ඩයි. කියන්න ගත්තේ නැහැ. මේ කය අපිට ලැබෙන්නේ කර්මයෙන්. පෙර කර්මෙන් කර්මජ කය කියලා මේ කයට කියන්නේ පෙර කර්ම කරපු පින්පව් මත තීන්දුව වෙච්ච කයක්. තේරුණාද? අපි කොච්චරනම් දහමහන්න යනකොට අපේ අයට අපි විරුද්ධ වෙලද්ද පෙර සසරේ. අපිට දහම අහුවෙන්න ඉස්සෙල්ලා අපේ ළමයි ඕනතරම් නිවන් දැකපු අය ඇති අපේ ළඟ ඉපදිලා. අපේ ළමයි වෙච්ච අය රහත් වෙලා ඇති මහරහතන් වහන්සේලා වෙලා ඇති. පසේ බුදුරු වෙලා ඇති අපේ ළමයි. අපි එයාට විරුද්ධ වුණා. අන්න විරුද්ධ වෙච්ච එකට කර්මය අපිට මේක අහනකොට ඔළුව කඩා වැටෙනු නින්ද කියලා එනවා. අහන්න දෙන්නේ නැහැ. අර විරුද්ධ වුණු කර්මය කොතනින් හරියනවා. නැත්නම් ඈනුමක් යනවා. ඈනුම යන වෙලාවෙත් ඇහෙන්නේ නැහැ. නැත්නම් වටපිට බලන සද්දයක් ඇහුණු මෙහෙ බලනවා. ඒ බලන මොහොත කියන්නේ ඔබ ඒ රූපය අසුරු කරන මොහොත මිස මේ රූපය අසුරු කරන දහම අහන මොහොත නෙවෙයි. ඔබ බලන ඔබ උරේට වැහුව මැස්සෙක් මැස්ස දිහා බලන මොහොත කියන්නේ ඔබ දහම අතහැරෙන මොහොත. එතනින් පස්සේ කියන එකක්වත් ඇහෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ කර්මජ කය කර්ම මේ මනස කර්මය විසින් ඔබ කොහේ ගෙනියනවද කියලා. මේ ගැන හොඳ අවධානය දුන්නු කෙනාට ඔය සියල්ල අතහැරගෙන පරද්දගෙන යන්න පුළුවන්. නැත්තම් බෑ. ඒකයි මෙච්චර දෙයක් කිව්වේ. එතකොට බුදුන් වහන්සේ දුක කියලා කියනවා මේ ලෝකේ නොදකපු දෙයක් හේතුඵල ධම චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාද ධර්මයේ මේ නම් වලින් ඔබ අහලා තියෙන්නේ. යම් හේතුවක් මත සකස් වෙන යම් දෙයක් වෙද්ද ඒක හේතුඵලයක්මයි. හේතුව ඵලය ලෙස ඔබට පහළ වෙනවා. පෙර ආත්මේ ඔබ කාට හරි බැන්නද ඒ බැනපු එක විපාකයක් ලෙස ඒ හේතුව මේ මොහොතේ ඵලය ලෙස ඔබට පහළ වෙනවා. ඔබට දැනෙන්නේ නැහැ ඒක. තේරුණාද? අර එළුවගේ කතාව ලස්සනයි. එළුවා hina වෙලා ඇඬුවා. hina වුණේ මේ ආත්මෙන් ඒ කර්ම ඉවරයි කියලා දැනිලා. හරිනේ? මොකද කොච්චර ලස්සනද? එළුව ඇඬුවේ මගේ කර්මය උඹ කර ගන්නවා කියන. ඒතකොට කර්ම ඉවර වෙන්නේ නැහැ. මගේ කර්මයක් කෙනෙක් අතින් පළ දෙනවා ඔහු එකතු කර ගන්නවා. සමහරට ඔහු වෙන්න පුළුවන් මගේ කර්මය පස්සේ එළවන කෙනා වෙන්නත් පුළුවන්. ඔහු අලුත් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකයි නතසෝ නතාඤ්ඤු කියන එයත් වෙන්න පුළුවන්. එය නොවන වෙන කෙනෙකුත් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒක හැම පැත්තටම එකක් නෙවෙයි බුදු වචනයකින් කියන්නේ සමස්තයක්. නේ? දැන් අඟුලිමාල විසින් මරන්න පෙර ආත්මවල එයා මරුන් කාපුව නෙවෙයි. නේද? එයාලා වෙන කර්ම කරලා තියෙනවා. මෙයා එලෝගෙන ගිහිල්ලා මරනවා. සමහර අලුත් කර්ම වෙන්නත් පුළුවන්. සමස්ත ලෝකේ ඉන්නකම් ඔය දඬුවම් හම්බ වෙනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ මරපු අම්මා තාත්තා ඇවිල්ලා නෙවෙයි මුගලන් හාමුදුරනේ මේ ආත්මේ ගහන්නේ. ඒ වෙන ගමක කට්ටිය මුළු ගමේ අන්නේ ආගමිකයෝ ටිකක්කට මේ හිතේන අර කර්ම එන වෙලාව. මෙයා නිසා අපට දාන ලැබෙන්නේ නැහැ කියලා. මේ ගල් ගුහාවට වෙල ඉන්නකොට අපට කන්න හම්බෙන්නේ නැහැ. මෙයා මරන්න ඕන කියලා. එතකොට අර සිත පහල කරවන්නේ අර පෙර අම්මා තාත්තා මරපු කර්ම. මේ ගමේ හිටපු මුළු තීර්ථික ඔක්කොම හාලා සීසානෝ රජුරන්ට අහුණා. මතකද අහුණාට පස්සේ මෙරෙන් පස්සේ අල්ලගන්නවා. අල්ලගෙන සීසානෝ තියලා. එතකොට දැන් මේ කර්ම ඉවර වෙන්නේ නැති හැටි. කවදාවත් කර්ම ඉවර වෙන්නේ නැහැ. මෙතනින් ඉවරයි කියලා පෙන්වන්නේ නැහැ. අපි අහෝසි කියලා කර්ම කරනවද? කමන්නේ දෙකක් පළ දීලා එකක පළ දෙන්න කර්ම කරනවද ඔබ? අහෝසි කියලා එහෙම කියන්නේ බුදුන් වහන්සේ. කර්මය අහෝසි වෙනවා නිසා කරපල්ලා. කොහෙද කියන්නේ? නේ? දැන් ඔබ මෙහෙම අහක බලන තප්පරේ දහම ඇහුන්නේ අනිත් අයට ඇහිලා ඒ අය සෝවාන් වුණාද? ඔබ එක තැන. කැමතිද දැන්? ඔබ ඒ කර්ම කරපු එක ආයි මතක් කරලා දුන්නොත් ගිය ආත්ම කාටද ගාලා. දහම අහන්න කෙනෙකුට ගියාම එයි බැලුවා. එයාට දහම බැලුවා. මේ ආත්මේ මට නිකන් සතෙක් කඩද්දි බැලුණා. මම දන්නවනම් එදා මං සූස් ගෑයකින් එයාට දහම වැළකුණා මට අද මේ ආත්මේ විතරක් නෙවෙයි මම මේ දඬුවම කොච්චරද කලක් කකා එනවද මේ එකක් මේ තප්පරේ එක ආයි පැය භාගයෙන් ඒ කර්මෙ මෙන්න පුළුවන් කරනවද මේව දන්නවනම් කරන්නේ නෑ නේද මේ බුදුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ උපාදානස්කන්ධේ දුකමයි ඒක ඔබ කරන ක්‍රියාව
ඔබ අරමුණු කරලා මේ මොහොතේ තීන්දුව අරන් ඔබට නොදැනුණාට ඔබේ හිත තීන්දුව අරගෙන චේතනාවක් කියන අරමුණු කරගෙන කරන මේ ක්‍රියාව පහළ උදේ ක්‍රියාත්මක කිරීම චේතනාහම් බික්කවේ කම්මං වදා. ඒක කුසලෝ අකුසල කර්මේ කුසල අකුසල දෙකම. කුසල චේතනා අකුසල චේතනා. චේතනාව කර්ම නම් කුසලයක් කර්මයක්. ඔබ ඉපදෙන්න එපා විපාක දෙන්න. හොඳ දෙයක් ඔබට ලැබෙන්න ඉපදෙන්න එපා. දැන් ඔබ හොඳ දේවල් ලැබුණා. ඔබට ප්ලේන් එකක් ලැබෙයි හෙට. කොච්චර නැහින්නද? කීයකින් බේරගන්නද? නේද? එනකම් විශ්වාස නැහැ. ඒ කුසලෙන් හම්බෙච්ච වෙයි. පිනෙන් ලැබිච්ච. කුසල්ය දැන් මහා පින් කරා පින් වලින් ලැබුණ ප්ලේන් එකක්. දැන් මහා පිටෙන්නක් ඕන ඕක බලන්න. එන පිටෙන්නක් හදා ගන්න ඕන ඊළඟට. ඊළඟට මේ sannivedana මාධ්‍යයක් හදන්න ඕන. ඊළඟට සේවකයෝ සැක කරන්න ඕන. දැන් එකකින් කරගත්ත ටික මේක තේරෙන්නේ නැහැ කිව්වට. ලෝකෙ දියුණුව කියන්නේ මේ පැත්ත. ඒකක දුර යන අය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒක ඒගොල්ලන්ට එහෙම යන්න අරින්න. මේ කතා කරන්නේ නිවන් දකින්න පෙරම් පුරන් ආපු පිරිසට. ඒ අයට මිසක් කතා කරේ මේ සමස්ත ධනාත්මක මිනිසුන්ට නෙවෙයි. ඒ අය යන පාර එහෙම යන්න අපිට ප්‍රශ්නයක් නැහැ. එදත් බුදුහාමුදුරුවෝ පිරිස ගියා අදත් යනවා. පාරවල් දෙකක්. නේ? මරණ වෙලාවට ඔබ බේර ගන්න කවුරුවත් නැහැ. සතුටෙන් මැරෙන අය ලෝකේ නැහැ. ඒ උත්තමයේ 5 දෙනෙක් ඉන්නවා සක්විති රජුරොත් සෝවාන් සකුදාගාමි අනාගාමි 4 දෙනා විතරක් මරණය සතුටක්. මරණය දුකක් නොවන 5 දෙනෙක් ඉන්නවා. අනිත් ඔක්කොම සෝචනීයයි. හෝටිපති කියයි අපි නම් හොඳ සතුටෙන් ඉන්නේ මොන බොරුද? ඒ ප්‍රකාශන. ඔබ ඒකට රැවටෙනවා නම් ඔබ අනුන් ගැන හොයන කෙනෙක්. ඔබ දිහා බැලුවම එයා කවුද කියලා තේරුම් ගන්න කවුරු දිහාද? එයා දිහා බලලා තේරුම් ගන්න බෑ. එයා ඔබට මාව තේරුම් ගන්න බෑ. ඔබට බුදුන් වහන්සේ තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරුවෝ දිහා බලලා ඔබ තේරුම් ගන්නවනේ කොහොමද බුදුහාමුදුරුවෝ කවුද කියලා? දහම තේරුම් ගන්න. දහම තේරුණාම බුදුන් වහන්සේ කවුද කියලා තේරෙයි. කොහොමද මේක කියන්නේ කියලා තේරෙයි. මේ වගේ දෙයක් ගැඹීරව කියන්න මොන තලයක ඉන්න ඕනද? තල කිව්වම ඕන්න දැන් හිතාගත්තා. තල තියනවලුනේ මේ තල ඔය අර මේ තැටි තල මේ කුණ්ඩලනී තල ඒව නෙවෙයි මේ. තල යනුවෙන් කියන්නේ අපේ තියෙන 7ක් නේද? සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් වෙනකන් සෝවාන් මාර්ගඵල වශයෙන් ওই විදිහ 7ක් වෙනවා. 8 වෙනියා විතරේ භවේ නැත්තේ. අර 7 දෙනා භවේ ඉන්න අය. හැබැයි ශ්‍රේෂ්ඨ පුරුෂයෝ පුරුෂ ධම්මසාරති. එතකොට අන්නේ ඔබ ඒ කියන තලයකට අයිති දවසට සෝවාන් මාර්ගයට ආපු දවස කියන්නේ බුදුහාමුදුරුගේ වචනේ විතරක් විශ්වාස කරන දවස. ඒ ඊට එහා දෙයක් ලෝකේ ඇත්ත නැහැ. ලෝකේ ඇත්ත නම් එකයි. ඒ බුද්ධ වචනේ විතරයි. ඒක ඔබට ඔප්පු වෙන්න එපා. දැන් මම මේ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මේක ඔබට ඔප්පු වෙන්න ඕන. ජීවමාන වෙන්න ඕන ඔබට. නේද? මම දැන් කාට හරි බැන්න නම් මට බේරෙන්න පුළුවන් බැන්න එකෙන්. බැන්න එක මතක් වෙන එක මට බේරෙන්න පුළුවන්ද? බැහැනේ. මතක් වෙනකොට මට සහනයක් එනවද? ඉතින් මං උදා කරන් තියෙන අනුන්ට බැලලා සහනයක්ද අසහනයක්ද? මට ඕක තේරුම් ගන්න බැරි නම් මේ කේල්මල් ජීවිතෙන් ඇති වැඩේ මොකද්ද? නේ? ඔබ කෙනෙකුට බනිනකොට ඔබ හරි සතුටින් බනින්නේ. හොඳ දෙකක් කිව්වා කියලා. දැන් ඕක බැන්නා කියලා මතක් වෙනකොට කොහොමද ඒ අසහනෙන් බේරෙන්නේ? ඒක සහන සිතක්ද අසහන සිතක්ද? අසහන සිතක්. හැබැයි ඔබ කියන්නේ ඒක. අන්න එතනට ආත්මార్థකාමී කියන්නේ. ඒක තමයි මානෙ කියන්නේ. තමන්ට තමන් කුහකම් කරගන්නවා කියන උතෙන්ට. නේ? ඔරවල බලයි බණි. හරි. ප්‍රශ්නයක් නැහැ. මේ එකතු කරගන්න. නගර සභාවට අර කුණු දානවා වගේ ගවරවලක් කියලා ගත්ත උපමායි භාග්‍යතුන් වහන්සේ ගත්තා වගේ ඔබ එකක් තැනට මේ කුණු ගොඩක් එකතු කරගන්නවා. මේක ගැලවෙන්නේ කවද්ද? ඔෆිස් එකේ 5 දෙනෙක් හතුරු කරගෙන දැන් බලන්න දෙයක් නැහැ. එතන මිනිස්සුන්ට පුටුවට රෝගෙන යනවා අපි. සත්‍යමයි. නැත්නම් වැඩපල ගාමින් යන්නේ ඔරෝගෙන. මූණ අහපුළු වගේ. මේක අත්දැකීම හැමෝටම තියෙනව නේද? තියෙන නිසා කිව්වේ නැත්නම් නෑ. තමන් ගාව වැඩ කරලා අස්විච්ච කෙනෙක් ඉන්නවා ඒ හරිය යනකොට අහක බලන් යන්නේ. ඒ අහවල වෙනද ගිය විදියට යන්න පුළුවන්ද? දැන් අපි ඉපදිලා රැස් කරන පින් ටික මේ කියන්නේ. කරගහගත්ත කරත්තේ පටවගත්ත බඩු මුට්ටු ටික ගැන කියන්නේ. නේද? රහතන් වහන්සේ
ඔබ ඉතින් රහත් වෙලා මේව නවත්තන්න. මේව නැවැත්තු කෙනා රහතන් වහන්සේ. මෙයා වෙනස් කරගෙන රහතන් වහන්සේ. අපි හිතන්නේ අපි රහත් වෙලා නැහැ කියන්නේ හරියට රහත් වුණා මේක නවතිනවා වගේ. ඉතින් රහත් කියන්නේ විභාගේ පාස් වෙනවා වගේ එකක්. නෑ මේව නවත්තගෙන ගිහිල්ලා අන්තිමටම නැවතුණු දවස රහතන් වහන්සේ කියන්නේ. මේ අවිද්‍යාව නැති මෝඩකම නේද? සංස්කාර වලින් මිදුණු දවසට සියලු සංස්කාරයන් අතහරින්න පුළුවන් දවසට සංස්කාර කියලා දැකලා මේක දුකයි කියලා තීන්දුව ස්ථිර වෙලා තැන පච්චත්තම් වේදිතබ්බ ප්‍රත්‍යක්ෂ වෙන තැන ඒක බින්දක්වත් හොල්ලන්න බැරි තැනට අන්න එතෙන්ටයි කියන රහතන් වහන්සේ කියන ඔහු ඒ උත්තරම එකම නැත්තේ කෙලෙස් සිත පහළ වීම තියෙනවා හැඳිනීම පහළ නැත්තම් කොහොමද අනුන්ට කියන්නේ මට මෙහෙමයි විශ්සර මෙහා මෙහෙමයි දේවදත්ත මට ගල් පෙරළුවා පෙර මේ කොහොමද කියන්නේ සංඥා වැඩ කරනවා අපි වැඩ කරන්නේ අරමුණු සඳහා විතරයි අපිට ඒ අරමුණු සඳහා නෙවි පහළ වෙන්නේ තව කර්ම රැස් කරන්න උන්වහන්සේ සියල්ලකින් මිදුණු නිසා නිකලෙස් නිසා උන්වහන්සේට ඕන දෙයක් කතා කරන්න පුළුවන් අපි කතා කරන හැම එකෙම අපි කෙලෙසෙනවා ඔබ පිළිගන්නවා ඔබ කියන්නේ එපා ප්‍රසිද්ධිය ඔබ පිළිගන්නවා ඔබ කියන හැම මාතෘකාවෙන් ඔබ කෙලෙසෙනවා ඒ නිසායි මම වැඩි කතා කරන්නේ නැත්තේ කට්ටිය කතා කරාම එයා කෙලෙසෙනවා ඊට වැඩි හොඳ හද නැතුව හිටියත් ඒත් කෙලෙසෙනවා මම සද්ද නැතුව හිටියත් බලනවාද මොකක් හරි අප්සෙට් එකක් ඇති කියලා මෙයයි මොකක් හරි මෙයාගේ හිතෙන් මවල දෙනවා ඇති කරගන්න හොඳට ගැඩවිලාට ඕනහකට හැරෙන්න පුළුවන් නේ කෂේරුකාවන් නැතිලු අපි එහෙම කියමු සිංහලෙන් ආරෙන් වශයෙන් කෂේරුකාව නිසා ගැඩවිලාට ඕනහකට ආපස්සට එක තැන හැරෙන්න පුළුවන් නේද අපිත් එහෙම තමයි අපිත් ඔය ඔරවල බලලා ආක බලලා Tamanට ඔරව ගන්නවා අන්තිමට දැන් ඔරවපු මුණෙන් Taman දිහත් බලන ඔරවල බිම බලනකොට Taman දිහා බලන්නේ Taman ඔරවල නෙවිද බැලුවේ නේද මොන තරම් අසහනයක ඉන්නවද කියලා බුදුහාමුදුර අපිට අපිව පෙන්වුවේ නැද්ද දැන් බුදුසසුන් වහන්සේ අපිට අපි පෙන්වුවේ නැද්ද අපි මෙච්චරක් අපි දැකලා තියෙනවද අපි කවදාවත් අපි දැක්කද නෑ අපි කණ්ණාඩියෙන් බැලුවා පේන්නේ ඇහැට රූපයක් විතරයි අපේ ස්වභාවය අපිට පේන්නේ නෑ අපි මූණ බලන නිසා ස්වභාවය පේන්නේ නෑ මූණේ පවුඩර් ගෑවිලා නැති තැන් බලලා ගානවා මිසක් මූණ රිලෙවෙක් වගේද රිලව හැදුනේ මොකෙන්ද කිසිම හැඟීමක් අපිට උගන්වලා නෑ ඒ නිසා අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා රූපේ ලාවන්‍ය කරගෙන හැඩ කරගෙන බැලුවා මිස මේ විදිහේ රූපේ විකෘති වෙන්න හේතු වුණු ධර්මතාව අපිට හොයාගන්න කවදාවත් ලැබුණේ නැහැ. බුදුන් වහන්සේ ලස්සන වෙන හැටි කියනවා. කැත නොවී ඉන්න හැටි. ලස්සන වෙන හැටි කියන්නේ කැත නොවී ඉන්න හැටි. ඉගෙනනවා. එක්ෂණිකව මේ රූපෙම ගැලවෙන්න පුළුවන්. ඔබට කෙනෙක් දකින්නකොට එන ඔහු එක්ක ඔබ ගැටිච්ච ආකාරය මේක සංස්කාර මේක උපාදානස්කන්ධයක්. දකින්නකොටම ඉවරයි. තප්පරයක් යන්නේ නැහැ. මේ ඇස්පිල්ලන් හෙලන වේගෙන් ඔබට ගැලවෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නේ නැහැ මේ ක්‍රමය. මෙච්චර සුන්දර ක්‍රමයක්, මෙච්චර සරල ක්‍රමයක්, මෙච්චර නිවහල් නිදහස් ක්‍රමයක් බුදුන් වහන්සේ දේශනා කරා කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි ඊට වඩා දේවල් දන්නවා. හන්දට ගියේ මිනිහා ගැනත් දන්නවා. මිනිහා පස් ගෙනල්ලා අපේ කෞතුකාගාරේ තියලා තියෙන ඒවත් දන්නවා. කිලෝ ගාණක් දන්නවා. ටොන් ගාණක් බැලුවම හන්දට වැඩිය පස් ගෙනල්ලා මෙහෙට. හන්දෙත් නෑ ඉච්චර. හැම කෞතුකාගාරකම තියෙන. අපි ඒව පිළිගත්ත જાතිය. අපිට බුදුහාමුදුරුවෝ කියපුවා පිළිගන්න අපිට කවදාවත් ඉගෙනුවේ නැහැ. ඔබ තාම එතන ඇති ඒ දීන මානසිකත්වයේ මේක කවදා හරි ඔබ තුලින් පරද්දන්න ඕන නිසා මම මේ කතාව කියන්නේ. ඔබ තුලින් මේ සියල්ල පරද්දන්න ඕන ටිකක් ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ලැජ්ජ ඒකයි. මේ සියල්ල ඔබ අත්හල යුතු ටිකක් ඉගෙනගෙන තියෙන්නේ. නේද? අපිට මුලින්ම බුදුන් වහන්සේ හම්බුණා නම් මේ ශාසනය තුල අපිට මේව ඉගෙන ගන්න වෙන්නේ පරද්දන්න දේවල් අඩුයි. දැන් අපි ඉගෙනගෙන පරතරයකට ගිහිල්ලා මහා වෙලා කිසිම චාරයක් නැති නිසා මහා වෙලා ඒකට පරද්දන්න තියෙන දේවල් බැලුවම පරද්දන්නට ලේසි ඒකම දිගට යන එක. ඔක පරද්දින්නට වැඩි ලේසි ඒ භෞතික වාදෙම කරගහගෙන තිරච්චීන පහත් විද්‍යාවම කරගහගෙන යන එක ලේසි නිසා ඒකට තමයි අද ලෝකෙ ඔක්කොම ඒක නිසා ඒක තමයි මාධ්‍ය කියලා තියෙන්නේ. ඒ මාධ්‍යට මාර්ගයේ ගෙනියනවද? ගිහිල්ලා තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ විද්‍යාව ලෝකෙ දිනු කරපු නිසා ඒ විද්‍යාවට බුදුදහම ගලපන්න බෑ. ගලපන්න ගියාම එන්නේ හොද්ද හදන ගමන් බණ අහනවා. ඇහෙනවද? දැන් මම කියු ටික තේරුණා නම් බණ ඇහෙනවද? රෙදි අඳින ගමන් ඇහෙනවද? බොත්තම් දානවා. දැන් බොත්තම දිහා බලනකොට ඇහෙනවද අරක? බණ අහනද? බණ දේශනාවක් යන වෙලාවට අපි වෙන වැඩක් කරොත් පින්ද පවුද?
ඒකවත් දන්නවද අපි? හොල්ලපු කෙනාට පින් සිද්ධ වුණාද? අතු හොල්ලපු කෙනාට. ඉරියන්ද කෙනාට පින් සිද්ධ වුණාද? මාර්ගය අහුණාද? උඩ බලන් හිටිය මිනිහට අහුණාද? නිදාගත්ත මිනිහට අහුණාද? තේරුණාද? අපි ඔච්චර දහමක් දීදී අපිට ගලපන්න කියලා දුන්නේ නැහැ කවුරුවත්. දැන් ඔබ ගලපන්න අදින් පස්සේ මේ පොඩි දෙයකින් සිදුවත් මහා බෝසතාණන් වහන්සේ මරණයක් දැකලා මොනතරම් හිතේ ධර්ම හැංගිලා තිබුණු මහා පින්බලයක් එක සැරේට ෂණිකව ක්‍රියාත්මක වෙලා බුදු වෙන්න තරම් දුර යනවා. මේ සම බුදුවරයෙක් මෙහෙමයි සතර පෙරනිමිති මුල් කරන් බුදු වෙන්නේ. මේ වැහුවට පස්සේ කලකිරෙන්නේ. බෝසත්වරුන්ට මේක අහන්න ලැබෙන්නේ නැහැ. ලෙඩ්ඩු මහල්ලු පේන්නේ නැහැ. පෙර පින්බලය වැඩි නිසා. ඒ බෝධිසත්වරෙක් ලබන අධික සතුට කාටවත් ලෝකේ නැහැ. ශක්තිති රජෙකුටවත් නැහැ. ඒ බෝසත්වරෙක් මහලු කෙනෙක් දකින්නේ නැහැ. වයසක පේන්නේ නැහැ. ඒ ධර්ම නියාමයක් වශයෙන් වෙන්නේ. දකින්න ලැබුණු පළවෙනි දවසේම කලකිරෙනවා. එකයි දැක්ක ගමන් ඉවරයි. තේරුණාද? ඒක දන්නේ දෙවියෝ. දෙවියෝ ඒක මවනවා. බේරෙන්න ඕන අය මේ වෙනකොට කෙනා ඇවිල්ලා කියනවා අනේ අපිව බේරගන්න කියලා. ඒ සඳහාම අවනවා. අන්න ඒ වගේ මේ ලෝකෙට එන්නේ. සියල්ල අතරින්. ඔබ අද හිතීරණය කරන්න. සංස්කාර ධර්මය දුකක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සියලු සංස්කාර දුකයි. සියලුම සංස්කාරය. හොඳට පාඩම් කරගන්න. හොඳට මතක තියාගන්න මේ වචනේ. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර දුකමයි. යදා පඤ්ඤාය පස්සති. නුවණින්ම දකියෝ. අතනින් බින්දති දුක්ඛේ දුකෙන් නිදහස්මයි දැක්කොත්. ඒ සමග්ගෝ විසුද්ධිය. එයමයි නිවනට මග. විසුද්ධිය කියන්නේ නිවන වෙන මගක් නැත. ඒතර ඔබ සංස්කාර කියන්නේ මොනවද? කය සිත වචනෙට. නේද? සංස්කාරයක් හැදෙන්න ඔබට එන සංකල්පේ සංස්කාරයක් කියන්නේ. එමු සාද්දයක් ඇහෙන ට්‍රැක්ටරයක් ඔය හිත කය වචනේ පහළ වුණා. ඒක සංස්කාරය. ඒක දුක පහළ වුණා. ට්‍රැක්ටරේනේ එළිය තියෙන එක නෙමෙයි දුක. මේ සංස්කාරය. සංස්කාරය දකින්න වෙලාවක් යනවද? දිනු කෙනාට ඔය වෙන වේගෙම්ම දැක්කා. ඒ දුක කියන්නේ ඒ වෙලාවෙම කියවිල ඉවරයි. චේතනාවෙන් මිදුණා. චේතෝ විමුක්තිය කියන්නේ චේතනාවෙන් මිදුණා. කර්මයක් ක්ෂය කරා. නේද? තමයි රහස එලි කරේ. පාඩම් කරගන්න ඔය චුට්ට. ඒ හැකියාවේ මොහොතේ හැකියාව වෙනතුරු අපි සියලු දෙනාම සසරේ. විදසුන් වඩනවා කියන්නේ කෙනෙක් කරනෝ නෙමෙයි මේ විදර්ශනා ඥානෙ පහළ වෙනකන් ඔබ බාහිර වැඩ අතෑරලා පැත්තකට වෙලා ඉන්නේ. දහම අහපු කෙනෙකුට වෙන දෙයක් විතරයි දහම නාහපු කෙනෙක් ස්පියන් හිටියට වෙන වැඩ කරහට මේ නිවන් දකින්න ඥාන පහළ වෙන්නේ නැහැ. මේ දහම අහලා මේ අරමුණු කරගෙනම පැත්තකට වෙලා සීළු වැඩ නවත්තලා. විනාඩි 5ක්ද පැය ගණන් නෙවෙයි නිකන් බොරු කතා. විනාඩි 5ක්ද ඉන්නේ විනාඩි 5න් එකක් වෙනුණා නම් එකක් ඔබ තුල පහළ වෙද්දී ඔබේ බුද්ධ ඥාණයට අහුණා නම් බුදුන් වහන්සේ දේශනා සද්ධර්මයට අහුණා නම් අන්න ඔබට ඔප්පු වෙලා ඉවරයි. ප්‍රත්‍යක්ෂ වෙලයි පච්චත්තං වේදිතබ්බ කිවි ප්‍රත්‍යක්ෂෙන් වින්දා දැක්කා. එතන කර්ම නැහැ. කර්මක්ෂයයි. සද්ද ඇහෙන ට්‍රැක්ටරයක්. එතකොට මේ මොහොතේම ඇහෙන ට්‍රැක්ටරයක් කියන මොහොතේම ආයතන දෙකක් පහළ වුණා කියලා බුද්ධ වචනේ මුලට අහුනේ යාට. ආයතන දෙකක්. ශබ්දය කන ඥානය ඇතුලෙන් පහළ වුණු සිත ඔක්කොම එකතරට පෙනුණා. කර්මක්ෂයයි. අර සබ්දේ ට්‍රැක්ටරේ කියලා බලන්න එයාට හිතෙන්නේ නැහැ. තේරුණාද? එයා දැක්කේ කන ශබ්ද ගැටෙන මොහොතේ හිත තුල පහළ වුණා ට්‍රැක්ටරයක් කියලා රූප සංඥාවක්. අන්න සිද්ධ වෙන ආකාරය. යථා භූතය කියන්නේ සිද්ධ වෙන ආකාරය. ඔහු තුල ජීවමාන වුණා. යථා භූත ඥාන දස්සනං සුවිසුද්ධං. අන්න සුද්ධ වුණු හැටි. අන්න කෙලස අහෝසි වුණු හැටි. මොනතරම් ඔබ දන්නවද මොනතරම් ඔය චුට්ට පුළුවන් වුණොත් ඔබ රහත් වෙලා මිසක් මෙහා නවතින්නේ නැහැ. ඒකාන්තයෙන්ම රහත් ඵලය දක්වා යනවා මේක. ඒ රහතන් වහන්සේ ඒ තරම් උත්තරීතර වෙන්නේ මෙන්න මේ චුට්ටි අවබෝධය ඉඳලා යන්නේ. මේව සංස්කාර ධර්ම. එතකොට ඔබට gedara මතක් වෙනවා. ඔබට ළමයි මතක් වෙනවා. මොනවද පහළ වුනේ? සංස්කාර. සිත කය වචනයක් ඇදුණා මොකින්ද? සංකල්පකින්. ඒ මොනවද? ඒවා අපුණ්‍ය අபிසංස්කාර. පාපසිත. ඒකේ තියෙන රාග දේශ මොහ විතරයි. එහෙනම් පාපසිත, අකුසල් සිත. ඔබට එහෙම හිතන්න පුළුවන්ද? මේක එක තැනකින් පටන් අරන් හැම දෙයකටම පතුරනවා. ඒතා දිසානිකත්තන්න සබ්බත්තම අපරාජිත හැම දිශාවකට හැම පැත්තකටම ඉලක්ක වෙලා ඔබේ බුද්ධ වචනේ. ඔබ තුල පතිරලා තියෙන්නේ එහෙමයි.
පුතා කියලාවත් දුව කියලාවත් බිරිඳ කියලාවත් සැමිය කියලා මේ පංච උපාදානස්කන්ධය පහළ වුණා කියලා බලන්න පුළුවන් තත්ත්වෙට ඔබේ හිත තුළ මේ ධර්ම ඥාණය බල ධර්ම බවට පත් වෙලා බලයේ බවට පත් වෙලා. දැන් ඔබ තුළ බලයේ වතුරන් තියෙන බුදුන් වහන්සේගේ වචනය. බල ධර්ම. ඔබට පුතා කියලා හැඟීම එන්න පෙර ඒ කාමච්ඡන්ද එන්න ඉස්සෙල්ලා ඒ කාම එන්න ඉස්සෙල්ලා ඒක ඇසුරු කරන්න ඒක සැපයි කියලා ඇසුරු කරන ඒ මෝහය එන්න ඉස්සෙල්ලා ක්‍රියාවට ප්‍රථම බුද්ධ වචනේ පහළ වෙනවා. මේක සංස්කාරයක් කියලා දකින්න. එතකොට ඇසුරු වෙන බුද්ධ වචනේ. මොකද ගැලවෙන්න තියෙන එකම වගේ එයයි කියලා ඔබ අවබෝධ කරන් තිබුණු නිසා ආයේ බුද්ධ වචනේ එනකොටම ඔබේ හිතෙන් ඒක අල්ලගත්තා. ධම්මකාමෝ භවං හෝති. මේ දහමට කාම උණු තැන සිද්ධ වෙන හැටි. ටක් ගාලා ඉවරයි. පුතා කියලා හැංගීමක් ආවිලා පුතා කනවත් දන්න එක දෙවෙනි එකක් උපදවන්නේ නැත්තේ එතනින්. උපන්න එක පහ වුණා තවත් එකක් එන්නේ විදියක් නැහැ. දැන් තියෙන්නේ නූපන්න කුසල නූපදින තත්ත්වේ. නූපන්න කුසල කියන පුතා ගැන ඊළඟ ඒව එන්න විදියක් නැහැ. එහෙනම් එන්න විදියක් නැති මොකක් නිසාද උපන්න කුසලේ පහ වුණු නිසා උපන්න කුසල දැක්ක නිසා. මොන ඔබට තේරෙන බස. දැක්ක නිසා අවබෝධ වුණු නිසා. දැන් එය ගැන ඊළඟ හැංගීමක් එන්නේ නැත්තේ. හැංගීම නවත්ත ගත්තේ බුද්ධ වචන නිසා. අන්නේකට තියෙන නූපන් කුසල ඉපදුනා කියන්නේ. දැන් නූපන් අකුසල නූපදිනෝ කියන්නේ තවත් සංගීමක් තවත් සංකල්පයක් නූපදිනේ. නූපදින්නේ උපන් සංකල්පය දැක්ක නිසා. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද බුද්ධ වචනේ? බුද්ධ වචනේ තමයි කුසලයේ කියන්නේ උතන. මාව ගලවපු මාර්ගය, මාර්ග ඥානය. උපන් කුසලය වැඩි දියුණු වෙන්නේ ඒකට එතන ඔබ කැමැත්ත තියෙන නිසා ඡන්ද චිත්ත විරිය විමර්ශා සතර ඉද්ධිපාද වැඩෙන නිසා. සතර ඉද්ධිපාද කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඡන්දය කියන්නේ කැමැත්ත. චිත්තය කියන්නේ හිත අරමුණු කරලා. විරිය කියන්නේ නොපසුබට වචන කිව්වම දැන් සිංහලේ තියෙන නොපසුබට කතා නෙවෙයි මෙතන තියෙන්නේ. නැත හිත අපි නොපසුබටයි කියලා. දැන් නොපසුබට යනු දහම විතරක් ඔබට අහු වෙනවා අනිත් ඒවා තේරෙනවා. තේරුණාද? එතකොට චිත්ත විරිය විමර්ශනය හරියට ගැලවුණාද යන්තම් හරි අහුණාද කියලා සිත තුල විමර්ශන ශක්තියක් ඇදෙනවා. සතර ඉද්ධිපාද වැඩෙනවා. තාක් ගාලා ක්ෂණයක් ඇතුළත 37ටම කියන්න හැකි. මට කිව්වොත් ඔබට මතක තියාගන්න බෑ. ඔබට පුළුවන් ප්‍රමාණය වුණ දෙන්න. ලිඳේ මොතර දෙන්නේ නැහනේ. කෙනෙක් බොන්නාම කොච්චර දෙන්නේ? එයාට පුළුවන් ප්‍රමාණය. තේ එකක් බොන්නාම ගන්න කඩේ තියෙන තේ බූලියෙම දෙනවද? නෑ ඕන ප්‍රමාණය දුන්නා. මාත් දෙන්න එච්චරයි. ලෞතර බුදුන් වහන්සේ ඔක්කොම දහම කිව්වද? අර කැලේට ගිහිල්ලා භාවනා වර්ධගත්ත භික්ෂුන් වහන්සේලාට කර්ණිමෙත්ත සූත්‍ර කිව්ව මිස සතිපට්ඨාන සූත්‍රය දේශනා කරා. නෑ එතෙන්ට යාළුවා නිවනට අදාළ කොටස් ටික දුන්නා. හැබැයි ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේ හරය තමයි. ඒක හරි. හරය එකයි. මොකද හරය? අවිද්‍යාවෙන් මුදවන එක. නේද? අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජන සන්දා විස්සං සංසාරිත. අවිද්‍යාවෙන් වැහිලා. කෙලෙස් නැමැති නීවරණ වලින් පිරීලා. අපි මේ ගමේ අපි ජීවත් වුණයි කියන එකයි පුදුමයි. අපිට මෙච්චර ආවිෂක් ලැබුණයි කියන එක මම නම් කියන්නේ පුදුමයි. වෙන මොකුත් නෙවි. වෙන පුදුමයක් මට නන්නේ. ඔබ මේ ඉන්නේ හැටි පුදුමයි. ඉන්නේ ඔය ලස්සනට. මූණු ඇඹුල් වෙලා මේ ගැන නෙවි කියන්නේ පාරට ගිහලා බලන්න මිනිස්සු යන හැටි. හොද්දට ඇඳලා මූණ එම්බාම් කරපු රිලෙවෙක් වගේ. hina පොඩ්ඩක්. හැබැයි කියන්නේ සතුටෙන්ලු ඉන්නේ. හරි සතුටෙන්ලු hina දැන් ඔෆිස් එකක බලන්නකො ඔය S5 ක්‍රමේ ධනාත්මක ඉගෙන ගත්තේ ඔෆිස් වල. ඕවා ඉගෙන ගත්තනේ. දෙමළ බස පරිපූර්ණ මිනිස්සු ඉන්න රටේ ඔෆිස් එකට ගිහලා මම hina වෙන එක මිනිහෙක් ඉන්නවද කියලා මනුස්සකමක් තියෙනවද? නෑ එයාලගේ තත්ත්වෙලු. ආන්න තත්ත්වය කියලා දුන්නේ කෙලස් ගොඩක්. අපිට මේ කියන්න තියෙන්නේ. කොහෙන්ද බෞද්ධයෝ ඉන්නේ කියලා තමයි මේ හොයාගෙන යන්නේ. කොසල් රජුර හොයන්න දුන්න පිසිත සතුටින් ඉන්න කෙනෙකුගේ ඇඳුමක් හොයන් එන්නේ. හම්බුන්නේ නෑනේ කොහෙ ලොකු ඉහළ තැන් වලින් හම්බුණාද? කතාව හොයලා බලන්න ඉතින් මම කියන්නේ කිව්වොත් දහම වැහෙනවා. එහෙනම් ඔබ හරියට පිළිගත්තොත් මම දැන් පිළිගැනීම තුළ හැදේ පිළිගැනීම කියන්නේ සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද වැඩෙනකොට ඔබ මේ කියන එක සත්‍යමයි. ඔබ රැකියාවට යන්නේ ඔබ බඩට කන්න කීයක් හරි හොයාගන්න විතරයි. ඒක ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න. මේකෙන් මොකුත් හම්බෙන්නේ නැහැ. වෙන මොකුත් හම්බෙන්නේ නැහැ, හම්බෙන්නෙත් නැහැ. ඕ හැම රැකියාවෙම කීයක් හරි හම්බෙනවා ඕකෙන් කනවා විතරයි. ඒ සඳහා යනවා කියලා හිතන් යන්නේ ඒතකොට ප්‍රශ්න ඉවරයි. ඔබ නිහතමානී. නැත්තම් ඔබ මානෙන් යන්නේ. නිහතමානී නැත්තම් අනිත් පැත්තෙන් යන්නේ මානෙන්. ලෝකයෙන් මොකක් බලාපොරොත්තු නැහැ අපි.
අපි hina වෙනවා අපි බලාපොරොත්තු නැහැ hina වෙන්න ඕනේ මත් එක්ක. එහෙම දික්තියක් අපේ නැහැ. දික්තියෙන් තොරයි මගේ ජීවිතේ. මං hina වුණා කියන මගේ හැංග පුරුල් කරන්න කරන වැඩක්. ඒක අනුන්ගේ දේ බලාපොරොත්තු කරනවා මං hina වෙලා නැහැ. මං කෙලස් ටිකක් පාවිච්චි කරලා නැහැ. මම hina වෙලා මගේ හිත කය වචනේ පුරුල් කරගන්න. දරුණු මට්ටම මෙල්ල කරන්න මං hinaව පාවිච්චි කරනවා. මගේ hinaව මගේ අවියක්. අද තීන්දල වෙනස් වෙන්නේ නැත්තම් ඔබ හිතන් හිටියේ ඔබ hina වුණාම අනිත් මිනිහා hina වෙන්න ඕනේ නැත්තම් දෙගුණයක් විරවනවා ඊළඟ. hina නෝන ඔබ අන්දර අර දරුණු හිටියට වැඩිය දරුණු රිලෙයි. මූණ ඊළඟ දවසේ යන්නේ උණහපුළු මූණ හදන් අතනින් වරමනිය හයිය hina වුන්නේ නැහැ කියලා සංකල්පය ඇවිල්ලි ඉවරයි. එතනින් යන්නේ කොහොමද? උණහපුළුවෙක් යන්නේ. සත්‍යද නැද්ද? සත්‍ය නිසානේ සද්ද නැත්තේ වෙනද නම් සාදුකාර දෙලා සාදුවක්වත් දෙන්නේ නැහැ. කියන්න බෑනේ ඔක්කොම දෙයියනේ බලන් හිටියා වගේ කියනවා. නේද? සංස්කාරවල ස්වභාවය මේ කියන්නේ. නැද්ද? ඒකනේ ගෙදර ඇවිල්ලා කියන්නේ. කියලා තියෙනෝනේ අපිට නිකන් හොඳ නරක කතා කරන්න කියලා. හවසට ඇවිල්ලා කියනෝනේ අද නම් හරි නෑ. මං ගිය තැන අද හරි නෑ. දෙන්නෙක් මාත් එක්ක තරහයි, තුන් දෙනෙක් තරහයි, පස් දෙනෙක් තරහයි. එයා එක තාගෙන කතා කරලා එයාත් සැකයි. දැන් බලනකොට කවුරුත් සැකයි. අන්තිමට මේක කොයනකොට ඒගොල්ලෝ දෙමව්පියෝ ඔය මහා සෙට් කණ්ඩායම කහුවෙලා මේකට. දුක කියන්නේ කොහොමද? මං අහනවා. මේ සියලු සංස්කාරයන් ඔබට දුකයි. ඔබ මේ සංස්කාර දුකයි කියලා දැකලා ඔබ අමාරුවෙන් ආයාසයෙන් මේ සංස්කාර විදියට මේක දැකලා ඒක දුක කියලා මේ බුද්ධ තීරණේ දීලා දැකලා බුද්ධ තීරණයම ඔබ තුළ ජය ගන්නතුරු යදග්ජගාසක්්‍ය මුනි සමාහිතෝ කියන්නේ මේක ඔය බුද්ධ වචනේ දිනිනතුරු ඔබ මේ තීන්දුව නැවත මෙනෙහි කරන. නැවත ගලප ඉන්නකොට ටික වෙලක් යද්දි දුක අඩු වෙන හැබැයි අරේලා මතක් වුණාම ආයෙන්නේ නෑ. එයාලත් මගේ සංසාරේ අන්න දෙනව එතෙන්ට තීරණය. අත්‍යාසව දස්සනා පහතබ දර්ශනෙන් පහ කරන ක්‍රමය ඔය කරේ. දැන් ඔබට තියෙනවා ආශ්‍රය කිරීමෙන් පහ කරන ක්‍රමය. විනෝදනා පහතබ දැන් ඔබ තීරණය දෙන්න ඔතෙන්ට. නෑ ඒ අයත් අහිංසකයි. ඒ අයත් මම වගේ අය. ඒ අය දහම දන්නේ නැති අය. මම දැනගෙනම මෙහෙම නොදන්න මිනිහා කොහොමම නොදන්න කාලේ මාත් ඔහොමයි කියලා හිතුව ගමන් එයා එක තියෙන වෛරෙත් ටිකක් අන්න අඩු වෙලා යනවා. අන්න මෛත්‍රියටපත් වෙන හැටි. එක පැත්තක් විතරක් හදලා බෑනේ නේද? බිත්තිය එක පැත්තේ කපරාරු කරන්නේ. එහෙනම් ඕන හැටි ගඩොල් තියන් යන්නේ නැහැ කිනේ. නෑ දෙපැත්තම කපරාරු කරනවා. ඒ වගේ දෙපැත්තක් තියෙන ඔබට හදන්න ඔබ සුද්ධ වෙන ගමන් ඔබ අසුද්ධ වෙන්න උදව් වූ බාහිර පාර්ශවයත් ඔබට වෙනස් කරගන්න වෙන සංසාරෙන් ගැලවෙන්න. නැත්තම් නම් බෑ. ඒකයි මේ බුදුහාමුදුරු නියාගේ සුලැඟිල්ලට පස් පොඩ්ඩක් කරන් පෙන්නුවේ මෙච්චර සොච්චන් ටික දෙනෙක් අවබෝධ කරගන්න දෙයක් මේ දේශනා කරන්නේ. මහ පොළොවේ පස් ගොඩයි නියාගේ තිබුණු පස් ටිකයිනේ උපමාවට ගත්තේ ගලපලා පෙන්නුවේ බුදුන් වහන්සේ සංසන්දනය කරලා පෙන්නුවේ. ඒතකොට මහ පොළොවේ කොච්චර පස්ද බලන්න. ඔබ කවදාත් ඔබ බලලා නැහැ ඇහුවට මන් දන්නවා. මේ ඉන්න එකදු කෙනෙක් ගලපපු බුදුහාමුදුරු දේශනා කරපු උපමාව මහ පොළොවට ගලපලා බැලුවද? මෙතන එක්කෙනෙක්ව බැලුවේ නැහැ. ඇහුවා විතරයි. ඇහු නිසයි බැරි. බලන්න දැන් පොළොව දිහා. බුදුහාම මේ මෙච්චර පස් මේ වැලි ඇට බුදුහාම මේ නියාග තියෙන සොච්චම කොච්චරද? එතකොට බුදුහාමුදුරු සරණ යන්නේ එච්චර ටික දෙනෙක්. අපි දුක් වෙනවා අනේ අනිත්‍ය මේ දහම පතුරවන්න ඕන. පතුරවන්න දඟලන්න එපා. දහම මතු කරගන්න ඔබ තුල පැතිරෙයි. බුදුහාමුදුරුත් එහෙම හිතුවේ නැහැ. ඔබ හිතන්න හිතේවා. ඒකනේ බුදුහාම දහම අවබෝධ කරන සද්ද නැතුව හිටියේ. මේක කිව්වට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට වෙලා හිටියා. ඉතින් උන්වහන්සේ එහෙම දැකපු දහම අපි හිතනවා බුදුහාමුදුරුට වැඩිය අපිට පුළුවන්. මේක කිව් ගමන් අවබෝධ වෙන්න ඕන ඉක්කන. වෙනනම් බුදුන් වහන්සේට සමන්පති මහා බ්‍රහ්මයා ආරාධනා කරේ ඒකයි මේ ටික දෙනා ගලව ගන්න. ඔක්කොම ගලව ගන්න නෙවෙයි. නේද? දැන් තේරෙනවා අපිට කොහේ හරි වැරදුණු තැන් ටිකක් අද කියුනේ නේ. අද නම් ඔළුවට ගැහුවා වගේ තමයි. හරි සතුටු වෙන්න මේ වහලා. බුදුහාමුදුරුගේ නම ඇහුවම සතුට එන්නේ එදාට. ඔබට හිතෙනවා ඇත්තටම මේ මගේ ළමයි ගලවන්න නැත්නම් හොඳයි නේද මගේ පවුල වල අය ගලවන්න. මේ Tamanටත් බැරුව Tamanට මේ ඉබි කබල්ලෙන්ගේ පනින්න බැරුව මහා බාල්දියක් උහාගෙන ඒක හරින් වුණොත් මේ පැත්තට වැටෙනවා. මෙහෙන් වුණොත් අනිත් පැත්තට වැටෙනවා. Tamanටත් බෑ අනුන්ටත් බෑ. ඔබ ඉස්සෙල්ලා ගැලවෙන්න. ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ දහම. ඔබ පෙරම් පුරන් ඇවිල්ලා අනිත් කෙනා පෙරම් පුරනකම් ඔබ බලන් ඉන්නෝ කියන්නේ. ඒ ඉන්නේ පෙරම් පුරන්නේ නැත්. ඔබට හම්බෙන කරුමෙට පෙරම් පුරන්නේ නැති කෙනෙක්. නැද්ද? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පෙරම් පුරද්දී කඩුව දුන්නේ කාටද? වැද්දට. කොපුව දුන්නේ කාටද? බෝධිසත්වයන්ට. ඉතින් පෙරම් පුරන්නේ නැති කෙනෙක් හම්බුණාත්මවල බෝධිසත්වයන්ට. වෙන්නේ ඉතින් ඔබට වෙන්නේ නැද්ද? ඔබ හිතලා තියා මාත් දහම නිසා මගේ නෝනත් මහත්යත් දහමෙන් නැහැ. එහෙම වෙන්නේ නැහැ.
වෙන්නේම නැහැ. වෙනවා කිව්වම මම ඔප්පු කරන පොඩි දෙයකින්. කවුරුවත් එක්ක ඔප්පු කරන්න යන දහමක් නෙවෙයි මේ කිව්ව එක තේරෙනවා. නේද? දැන් මාගන්ධියට බුදුහාමුදුරුවෝ දැක්කම මොකද හිතුනේ? කසාද බඳින්න හිතුනේ. උදාහරණ නෙවෙයි. ඒ නිසා මේ සංසාරේ ප්‍රශ්නේ කොහොමද තමන් තේරුම් ගන්නද? බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ බෝධිසත්වෝ බුදුවල දේශනා කළ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. වෙන සුද්ධ වෙන ක්‍රමයක් නැත මහණෙනි. සියලු සංස්කාරය අනිත්‍යය, සියලු සංස්කාරය දුකය, සියලු සංස්කාර ධර්මයේ අනාත්මය නුවණින් දකිව්. දකින්නකට කිව්වේ නුවණ. නුවණින් දකින්න කියලා වෙනම නුවණක් නැහැ. දකින්න පුළුවන් නම් Taman තුලින් ඒක තමයි නුවණ කිව්වේ. තේරුණාද? යදා පඤ්ඤාය පස්සති. ඒතර ඔබ ළඟ ඉන්න කෙනාට බැරි වුණා කියලා ඔබ අපායට යනවද? ඔබ ගැලවෙනවද? තීරණය ඔබ අතේ. මේකේ හැටි එහෙමයි සසරේ එන කෙනා ඔබ එන්නේ පෙරම් පුරන්නම්. ඔබ වෙන කර්මයකට පොඩ්ඩක් පෙරම් පුරන්නේ නැති කෙනෙක් ඔබට හම්බෙලා ඔබ අනුන්ට කරපු හතුරුකම් ඔහු තුලින් එන්න පුර අද යන්නේ පදහමට. අද ගෙදර ඉන්නෝ. කරන්න දෙයක් නැහැ. හැබැයි ඇයි දහම අහන්නේ නෝ? ආවට දහම අහලා නැහැ. ඇහුවේ නැත්තේ පාරමිතා නැතුව හෝ එහෙම නැත්නම් මගේ කර්මය මට විපාක දෙන්න ආපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාත් අහන්නේ නැහැ. හැබැයි ඇත්ත එන ළඟටම. ඒක නිසා කී පැත්තකින් ඔබ අනුන් ගැන හිතන්න ගියම මේ දව නිවන නැති වෙන්නේ. ඔබ තාම අනුන් ගැන හිතනවා. ඔබ අදින් පස්සේ ඔබ සුද්ධ වෙන්නකෝ. පොකුණ කදලා කවුරු බලන් ඉන්න වතුර එන ගන්න. කවුරු බින්දුව ගෙනත් දාන්න කියන්නේ මේ ලෝකෙට පොකුණ පිරෙන්නේ නැද්ද බලන්න. පටන් ගන්න එක්කනේ බින්දුවක් ගෙනල්ලා. එතකොට පිරෙන්න පටන් ගනී. දැන් ඔබ හිතන් ඉන්න කවුරු හරි කරනකම්. තාම කවුරුව කරේ? මුළු පවුලේමයි දහම අහන්න යන අය. අනිත් අයට වැඩි කේන්ති යනවා. ඇයි? කවුරු හරි නිවන් දකින්නකම් ඉන්නවා ඒගොල්ලෝ නිවන් දකින්න. සියලු සංස්කාර දුකමයි. එතකොට බුදු වෙලා සම්මා සම්බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේක තේරෙන දෙයක් නෙවි කියලා උන්වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ තෘෂ්ණිම්බූත වුණා කියන්නේ නිස්සබ්ද වුණා. සමම්පති මහා බ්‍රහ්මයා ආරාධනා කරාට පස්සේ තමයි ඔන්න මේ උන්වහන්සේ අර ඉන්ද්‍රිය පරියෝපඤ්ඤතා ඥානද ඔය අතීන්ද්‍රිය ඥාන යොදාගෙන අසාධාරණ ඥාන හය යොදාගෙන ලෝකෙ දෙස බැලුවේ. බැලුවාම පෙනුණා නිවන් දකින්න ඉන්නවා. පස්සක දවස දුටු හේතෙන්දි පළමුව තමන්ගේ ගුරුවරු බැලුවා. නැති වෙච්ච බව දැක්කා. තේරුණාද? ආලාර කාලා මුද්දකාරාම පුත්තල මැරිලා. අසිතල මැරිලා. පස්සක දවස ඉන්න බව දැක්කා. ඒ අය තමයි මුලින්ම පෙරම් පුරලා තියෙන්නේ. ඒ මුලින්ම තේරෙන්නේ ඇයිට කියලා දැකලා උන්වහන්සේ තීරණය කරා හම්බෙන්න යන්න. මාස ගාණක් පයින් යනවා මාසෙකමාරක්. මුල්ම කාර්ය පයින් යන්න උනොත් අපි යනවද? අපිට වායු සමනය කළ බස් එකක් නේද? හොඳ නවාතැන් පහසුකම්, හොඳ ආහාර පහසුකම් වේල් තුනට තියෙන්න ඕන. අපි අහනෝනේ ඒවා. ඉස්සෙල්ලා ජොබ් එකේ ඉල්ලනවා. ඊළඟ ජොබ් එකේ පඩි ඉහෙන්නේ ඊළඟට. මදි නම් බෑ. නේද? ඒ වගේ බුදුහාමුදුරුවෝ එහෙම නැහැ. පස්වක දවස් ඉන්නේ ඉසිපතනේ. එච්චර දුර ගිහිල්ලා ජේතවනාරාම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහා බෝධි ළඟ ඉඳලා නේද? ඉසිපතන දක්වා පසු බැහැලා. නිගදායට ගිහිල්ලා. ඒතකොට දැන් ශ්‍රී මහා බෝධිය බුද්ධගයාම ඉඳලා උන්වහන්සේ අර කිලෝමීටර 160ක් 200ක් විතර දුර පයින් යනවා. මුල්ම කාර්යය මහා දුෂ්කර කාර්යයක්. බුදුවරේ ක්ලේශයෙන් උන්වහන්සේ යනවා. අන්න ඒක මතක තියාගන්න උන්වහන්සේ බුදු වෙලා මේක කිව්වා මිසක් නෙදහම කිව්වා මිසක් සිදුහ කුමාරයා කිව්වා නෙවි. මිස ඔබ ඉස්සෙල්ලා වෙනස් වෙන්නද ඉඳලා. ඔබට එනකොට රාග හෝ ද්වේෂ හෝ මෝහ හෝ සහිත වූ සිතුවිලි මේවා සංස්කාර ධර්ම ලෙස මේවා දුක් ස්කන්ධ ලෙස අනර්ථ ලෙස අසුබ ලෙස විපාක ලෙස මෙනෙහි කිරීම ඔබ තුල ඒ ශක්තිය වැඩි තිබිය යුතුය. ඔබට එය පෙනෙන ඇස පහළ වී තිබිය යුතුය. ඒවා අනර්ථ කොට තීරණය ගන්න ශක්තිය ඔබ තුල වැඩි තිබිය යුතුය. ඒක තමයි සද්ධර්මය කියන්නේ. අන්න ශාසනය කියන්නේ එතන. අන්න එතනයි පව නවතින තැන. එතනයි කුසල පහළ වෙන තැන. එතනයි සිත සුද්ධ වෙන තැන. එතනයි බුද්ධ ශාසනය. එතන කර්මක්ෂයයි. එතන කර්ම නැහැ. එතන තමයි දිට්ටි නැත්තේ.
මේ ලෝක දිහා බලන අර ආතුර මෙහා මිතුරු කියලා දිට්ටි නැත්තේ එතන. දිට්ටිංච අනුපගම්මන නොපැමිණි එතන. අන්න එතනයි සීල. එහෙනම් ආර්යයන් වහන්සේගේ සීල කියන්නේ චේතනාවේ මිදෙන එක. හයියෙන් කිව්වේ ඒකයි. ලෝකෙට වැහෙන්නේ. අනිත් සීලෙ නෙවෙයි. දිට්ඨිංච අනුපගම්ම. දිට්ඨි නැත්තම් එතන තියෙන සීලය. ඒ සීලය නෑ පන්තිල් වල. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඉතින් රාග දේශ මොහ නැහැ එතන. දස්සනේන සම්පන්නෝ. දර්ශනේ ඉතුරු වෙලා තියෙනවා. ආර්ය දර්ශනේ තියෙනවා. සම්පන්න දර්ශනේ. කාමේසු විනයයේ දන් කාමක විනය. කාමයන් තුල හැසිරීම, කෙලෙස් තුල හැසිරීම නැවතිලා. විනය ගේදන් නැවතිලා. නහි ජාතු ගබ්බසේ නැවත උපදින්නේ නැති කෙනෙක් බවට පත් වෙලා. මොන බුද්ධ වචනේ අසිරිය. ඵලය පටන් ගන්න. යන්තං සන්තං පදං අபிසමෙච්ච. යං ලෝකේ කිංචි ලෝකේ යං කියන්නේ ආධ්‍යාත්මය. යන්තං සන්තං දැක්කද? පදං අபிසමෙච්ච ආධ්‍යාත්මය යං ආධ්‍යාත්මය. සන්තම් පදං ඒක තමයි පාලනය වෙන සන්තම් පදං අபிසමෙච්ච මේක තමයි මුල් කරගෙන මේ නිවන් මාර්ගේ පටන් ගන්න තියෙන්නේ. යං ලෝකේ කිංචි ලෝකේ යං කිංචි විත්තං ඉදවාහුරං සග්ගේසු වායං රතනම් පනීතං යං කිංති රතනං ලෝකේ විජ්ජති විවිධාපුතු යං කිංචි මේ වචන දෙක කොච්චර රණහඬ දෙනවද? යං ලෝකේ පේරූපං සාතරූපං ඉත්තේ සාතන්වා උපච්චමාන උපච්චිතේ කිංචි ලෝකේ පේරූපං සාතරූපං මහා සතිපට්ඨාන සූත්‍රය. කොයිතරම් තැන්වල මේක තියෙනවද? අර්ථය වැරදුනොත් ඉවරමයි නේද? නේද? ඒතර යං ලෝකේ කියන්නේ ඔබේ ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය කියන්නේ පංච උපාදාන ස්කන්ධය. ඔබට වෙන ආධ්‍යාත්මයක් නැහැ. ලෝකේ කියන්නේ ඒකට. එහෙනම් යං ලෝකේ ආධ්‍යාත්මික ලෝකය ඇතුළේ. ඒතකොට ඇතුළ ලෝකේ තියෙන්නේ බාහිරයක්. එහෙනම් කිංචි ලෝකේ තියෙන්නේ ඒ බාහිරය කියන්නේ ඒක තියෙන ඇතුළේ. ඇතුළේ තියෙන බාහිරය ඔබට ඇසුරු වෙන නිසා නේ ඔක්කොම බාහිරය ඇසුරු වෙන්නේ නැහැ. ඇතුළේ පහළ වූ බාහිරය. ඇතුළේ තියෙන්නේ මොකද්ද? බාහිරයක්. තේරුණායි නීපතු කහ කහ ඉන්නේ. ඉතක් ගාලා ඇහුන්නේ නැහැ. ඇහුවොත් උත්තරත් නැහැ. ඔය හරි කර්මයක් පළ දෙනවා අපිට සංසාරෙන් ගැලවෙන්න කොච්චර බාධකද. ඒක යන් ලෝකේ කිංචි ලෝකේ කියනකොට යන් ලෝකේ කියන්නේ ආධ්‍යාත්මික ලෝකේ. ආධ්‍යාත්මික ලෝකේ තියෙන්නේ බාහිර කුණු කොටවල් නේ. ඒ තමයි කිංචි ලෝකේ කියන්නේ. ප්‍රිය රූපං සාත රූපං. ප්‍රිය වූ මధుර වූ රූපයක්. ඔබට තරහවත ඔබ කැමතියි ඒකට. ඔබට එන තරහට ඔබ කැමතිද නැද්ද? ඔබ කැමති නම් තරහ තියෙන්න බෑනේ. නේද? ඔබ කැමති නිසානේ ඔබ තරහෙන් අනිතර ගොරවන්නේ, පුප්පන්නේ. අතට අහුවෙන ඔක්කොම අවියෙන්නේ. නැද්ද? ඇතිනේ. ඔන්න කියන්න ඕන ටික කිව්වාද? ඉතින් මේ අපි ඉරිදක් අයිනක දවසේ කතා කරන නිසා මම අදට මේ අවබෝධය තුල ඔබ පහළ පිහිටා ඉන්න. ඔබ බුදුහාමුදුරුවෝ සරණ යන කෙනෙක් බවට ඔබ සාක්ෂි දරයි. බාහිර සාක්ෂි ඔබට අවශ්‍ය නැහැ. ඔබ යන බව මටවත් වැඩක් නැහැ. ඔබ යන බව තුන් ලෝකෙට හරි වැඩදායකයි. ඒක සත්‍යයි. එක්කෙනෙක් මාර්ග යන කෙනෙක් හිට මුළු නුවරටම වාසනාවක්, රටට වාසනාවක්. එහෙම නිසා මාර්ග යන එක්කෙනෙක් හරි පහළ වේවා කියලා තමයි මම මේ චුට්ට කතා කරේ. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අද දවසේ මේ ධර්ම කරුණු අසාගෙන සිටීමෙන් අපි නැවත කතා කරන නිසා මම මේ ගානේ නැවැත්තුයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් යම් කිසි ධර්ම ඥානයක් ඔබට පහළ වෙන්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඒ සියලු ධර්ම කරුණු තුල උපදවාගත් අතිගාම්භීර පුණ්‍ය ශක්තිය අප තථාගත විතරාගී ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සියලු විතරාගී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට ඒ සියලු පින උත්තම පූජාවක් වේවා.